ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගය නියෝජනය කරන අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරු කලාකරුවන් සාහිත්‍යදරයන් අපේ පක්ෂ සහෝදරවරු මේ සියලු දෙනාගෙන් අවසරයි සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අපි ඊයේ මැතිවරණය සඳහා නාම යෝජනා බාර දෙමු ලැබුවා. අපි අද එම මැතිවරණ සටන මා ජීවත් වුණු ගමෙන් ආරම්භ කරන්න අපි තීරණයක් ගත්තා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති වර්ණයේ සඳහා රැස්වීමක් අපි කුඩා කාලේ 1982 දී එහා පැත්තේ පොලිස් සන්ධි ඉස්සරම් පොලිස් සන්ධි කිව්වේ මේ පැත්තට දැන් පොලිස් සන්ධි කියන්නේ එහා පැත්තට ඒ පොලිස් සන්ධිය පැවැත්වුණා අපි කුඩා කාලේ රැස්වීම බලන්න ආවා ඒ රැස්වීමේ වේදිකාවේ මුලසෙන හිබෙව්වේ අපේ සෞඛ්‍ය ගුරුතුමා අපේ පෙරේරා සර් අදත් ඒ සර් මේ වේදිකාවේ ඉන්නේ. ඒ වගේම මෙතන සිටිය යුතු බොහෝ දෙනා අද දකින්න නැතුව ඉන්නවා. අපේ પરම්පරාව මුහුණ දීපු ඛේද වාචකයන් හමුවේ ඔවුන් අපව අත්තර ගොස් තිබෙනවා. විශේෂයෙන්ම ඇති වූ යුද්ධයේදී අපේ පන්තියේ ඉහළ පන්තියේ හිටපු සොහොයුරේ පළවෙනි ශරීරය අපේ ගමට ආවේ යාල්දේවි කෝච්චිය පිපිරීමෙන් ඇති වූ ජීවිතක්ෂයටපත් වීම. එතෙන් සිට අපිත් එක්ක ඉගෙන ගත්තු අපේ පන්තියේ හිටපු අපේ පන්තියට උඩින් පන්තිවල හිටපු සහ අපේ පන්තියට යටින් පන්තිවල හිටපු අපේ සමකාලීනය විශාල ප්‍රමාණයක් එම යුද්ධය හමුවේ මගේ ඥාති සොහොයුරාද ඇතුළු අපිව අත්තර ගොස් තිබෙනවා. අද ඔවුන් අපට සවන් දෙන්න මෙතන නැහැ. ඒ විතරක් නෙවෙයි. සමාජයේ මුහුණ දී තිබෙන ඛේදවාචක අනුව හමුවේ අපේ බොහෝ දෙනාගේ අපේ પરම්පරාවේ ජීවිතයේ බලාපොරොත්තුන් පිළිබඳ අපේක්ෂාවන් පිළිබඳ බිඳ වැටීමට ලක් වී තිබුණා. ඔවුන් විශාල ලෙස මත්පැන් භාවිතයට පුරුදු වී තිබුණා. ඒ නිසා නිසි වයස එළඹෙන්නත් පෙර අපේ ඉස්කෝලේ හිටපු සමකාලීනික විශාල ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා මේ වන විට. මම නම් ගොඩාක් කියන්න යන්නේ නෑ. ඒ වගේම 1988-89 දී එදා පැවති පාලනයට එරෙහිව ඒ ගැන අරගලයේදීද මාගේ සොහොයුරා ඇතුළු මගේ පන්තියේ හිටපු වසන්ත ප්‍රේමසිරි වසන්ත සිසිර රත්නායක මගේ පන්තියට උඩින් හිටපු වසන්ත ප්‍රේමසිරි මගේ පන්තියට පහළින් හිටපු චන්දිමාල් සහෝගේ මල්ලි ඇතුළු විශාල පිරිසක් අද අපිට සවන් දෙන්න මෙතන නැහැ. එනිසා මේ ගම අපේ දේශපාලන ජීවිතයේ ඉතාමත් අමීරි අත්දැකීම් සහ උකහාගත යුතු අත්දැකීම් වලින් පිරිච්ච ගමක් බවට පත් වෙලා තිබෙනවා පුද්ගලිකව මට. ඒ වගේම අපේ પરම්පරාවේ දරුවන් මුහුණ දීප ඛේදවාචකයන් පිළිබඳව ඉතාමත් අමිහිරි රළු කටෝර මතකයන්ගෙන් පිරීලා තිබෙන මේ භූමිය. ඒ නිසා මා විශ්වාස කරනවා මේ භූමිය තමයි අපිට දේශපාලනය ඉගෙනුවේ. මේ භූමිය තමයි අපිට ආර්ථිකේ පාඩම් කියලා දුන්නේ. මොකද අපේ අම්මා කිව් පරිදි අපි මේ ගමට ආවේ 1972 දී.
එතකොට විශාල කඩමණ්ඩි තිබුණේ මට මතක මූල දැන් නෑ වසන්ත සෝදරනේ. වසන්ත සෝදරේ අපිට පහළ පන්ති වල හිටියේ. මූල ඉදිරිපිට තිබුණා කුඩා නිවසක් මෙන්ඩිස් මුදලාලිගේ නිවස. ඒ නිවසේ අපි මාසික කුලිය රුපියල් 20ට හිටියා. ඒක තමයි අපි මේ ගමට ආවේ 1972 අපි ජීවත් වුණේ මැටි නිවසක රුපියල් 20 මාසික කුලියට. එස අපේම කියලා නිවසක් හදාගෙන අපි ගියා තමුත්තේගම ස්ටේෂන් එක අසලට. සෙවිලි තහඩු වලින් වට කරපු නිවසකට. ඒ නිවසේ ඇඩ්‍රස් එක මට තාමත් මතකයි. ඕන කෙනෙකුට තාමත් යන හොයාගන්න පුළුවන්. කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල අපේ ගෙදර. ඒ කියන්නේ ස්ටේෂන් එකේ ඉඳන් කොළඹ පැත්තට තියෙන තනි සිග්නල් කණුව අසල ගෙදර. දැන් එතන කුඹුර. හරිද? එතෙන් සිට අපි දශක ගණනාවක් මේ භූමියේ ජීවත් වී තිබෙනවා. මේ තඹුත්තේගම කේන්ද්‍ර කරගෙන එහා පැත්තේ මහගල් කඩවල දක්වාද මේ පැත්තෙන් තලාවේ මායිම දක්වාද මෙහා පැත්තෙන් කොත්මල්පුරේ දක්වාද මේ පැත්තෙන් යාය 2 3 දක්වාද සෑම ගමකම සෑම පාරකම අපි ඇවිදලා තිබෙනවා. ඒ પરම්පරාව මුහුණ දීපු ඛේදවාචකයන් අපේ ඇස් වලින් අපි අත්දකලා තිබෙනවා. ඒ නිසා අපිට නැවත නැවතත් ඒ ඉතිහාසය මතු කරලා කියන්න කවරක්වත් නෙවෙයි. මේ සමාජ පරිවර්තනය අපි විසින් ඉටු කළ යුතු අත්හල නොහැකි වගකීමක් කියන එක අපිට ඒත්තු ගන්න. මේක අපිට අත්හරින්න පුළුවන්. අපේ ගම්වල මිනිස්සු මිය ගියේ කොහොමද? අපේ પરම්පරාවේ දරුවන්ට අත්වෙච්ච ඉරණම කුමක්? මම දන්නවා හොඳින්. මම හිතන අපි පාඩම් කරේ තැපල් කන්තෝරුවේ. මොකද අපේ නගරයට වඩා ලොකු තැපල් කන්තෝරුවක් අපිට දුන්න මහවැලියේ. මතකද? දැන් නම් ඊට වඩා ලොකු බිල්ඩින් තියෙනවා. ඒ තැපල් කන්තෝරුවේ තැපල් මහත්තයා විවාහලා හිටියේ අපේ ගණිත ටීචර් සමග. ඒ ජායල. ඉතින් තැපල් කන්තෝරුවට ගොඩාක් රාජකාරී නැහැ, බිල්ඩින් එකේ ගොඩක් හිස්තැන් තිබුණා. අපිට ලයිට් දාගෙන පාඩම් කරන්න තිබුණු තැන තමයි තැපල් කන්තෝරුව අපි පාඩම් කරේ එතන. ඒක තමයි අපේ ජීවිතේ. ඊට අමතරව වසන්තගේ අයියත් එක්ක මම වසන්තලා ගෙදර පාඩම් කරා. වික්‍රම අයියත් එක්ක මම හිතන්නේ ඇති මේ ආසන්න. අපි මේ ගම්වල සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ඉතා සමීපව ජීවත් වුණු මිනිස්සු. උන්ගේ වමනාවන්, උන්ගේ බලාපොරොත්තු, ඒ බලාපොරොත්තු බිඳ වැටුණු ආකාරය, ඒව අවසානයේදී අපේ ගම්වල ජනතාවට උරුම කරලා දීපු අති අවිනිශ්චිත ජීවිතය අපි අත්දැකලා තිබෙනවා. දැන් අපි අහන්නේ එකයි, මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? අපිට දැවන්ත යුද්ධයක් නිර්මාණය කරා. හැබැයි අපේ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයෙක් දෙමළ මහත්තයෙක්. අපේ අප්පච්චි වැඩ කරපු තැන මිනින්දෝරු මහත්තයා දෙමළ මහත්තයෙක්. අපේ ස්ටේෂන් එකේ ස්ටේෂන් මාස්ටර් හිටියේ දෙමළ මහත්තයෙක්. අපි ඒගොල්ලන් එක්ක සමීප කටයුතු කරපු අය. හැබැයි අපි එන කොටා ගන්නා යුද්ධයක් මේ පාලක අපිට නිර්මාණය කරා. මං හිතන්නේ මුසල් පිටියේ කිට්ටුව තමයි අපේ ගම්වල හිටපු එකම දෙම පවුල හිටියේ. ඇය බැන්දිත් සිංහල කෙනෙක්. මම්ම දන්නේ නැති සරානන්ද සාපියදාස මාමා. සරස්වතී නන්දගේ නම. ඉතින් මෙහෙම ගම් තිබුණේ. හැබැයි ගම්වලට ඇති කරපු ව්‍යසනය කුමක්ද? අනවරත යුද්ධ නිර්මාණය කරලා අපේ පන්තිවල හිට බොහෝ අය මලකඳක් මේ භූමියේ වලලලා දැමු. අපි මේ ආසන්න හැම ගමකම සොහොම් පිට්ටනිය ගාවින් යනකොට ඉස්සර තිබෙනවා ගෙදර මැදසාලයටත් වඩා ලස්සන සොහොන් කොත් ඉදි වෙලා. මතකද? ඔබ ගිහිල්ලා බැලුවොත් මෙතනින්
තමුත් එකම රේල් පාර පැනලා යනකොට එහා පැත්තේ තිබුණා සෝහන් පිටිය. ඒකේ ලස්සන මල් වඩම් තියෙන විශාල සෝහන් කොත් ඉදිවිලා තිබුණා. ඒ ඔක්කොම හමුදාවෙන් මිය ගිහපු අය. මම හිතන්නේ අපේ කරුලගේ ගේ ගාවත් නේද මම දැකලා තියෙනවා. සෝහන් කොතේ ඉදිවිලා තිබෙනවා. ලස්සන සෝහන් කොත් තිබෙනවා. අපේ ගම්වල තරුණයන් ඒ යට වැළලීලා ඉන්නේ. ගොඩක් අපේ ගම්වල බස් නැවතුම් පොළවල් කාගේ නම් වලින්ද තියෙන්නේ. බස් නැවතුම් පොළවල් ගොඩක් හදලා තිබෙන්නේ මිය ගිහපු හමුදා සොල්දාදුවට පින් පිනිස බස් නැවතුම් පොළවල් හදලා තියෙනවා. අපේ සොහුරන්ගේ ජීවිත අපිට එතන පේනවා. පේන්නේ නැද්ද? බලන්න. කරුවගලගේ ගෙදර ගාව බස් නැවතුම් මට මතකයි. එතන බස් නැවතුම් පොළවල් ඒලි වැව හන්දි. ඉහළ වැව හන්දි. ඉහළ වැව හන්දියේ බස් නැවතුම් පොළේ තියෙන්නේ හමුදා සොල්දාදුවෙකුට පින් පිනිස බස් නැවතුම් පොළවල්. අපිට ඉතුරු වෙන්නේ මොකක්ද? සෝහන් වල ලොකු සෝහන් කෙත් ඉදිරි කරා. පාරවල් වල බස් නැවතුම් පොල් ඉදිරි කරා. අපිත් එක්ක ජීවත් වෙච්ච අය අපිට අහිමි කරා. අපි අහනවා මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? කවර වර්ගයේ හෝ අනියත ජීවිත විනාශයකට අපේ රටේ පුරවැසියන් යලි ලක් විය යුතුද? මගේ પરම්පරාවේ අය ඒ ව්‍යසනයට ලක් වුණා. කියන්න ටිකක් අපහසු වුණත් සියදිවි හානි කරගෙන මිය ගිය ප්‍රමාණිකුත් ඉන්න බව මම දන්නවා. වසන් සෝදරයන්. සියදිවි හානි කරගෙන නියගත අපේ પરම්පරාවේ මිනිස්සු. හමුදාවට ගිහිල්ලා මිය ගියා. 88 89 යුද්ධ අරගලයේදී මිය ගියා. මත්පැනට හුරු වෙලා මිය ගියා. ඒ නිසා අපේ પરම්පරාවට උරුම කරලා දුන්නේ කුමක්ද? මරණය. අපිට තීරණය කරන්න තිබුණා මරණය තෝරා ගන්න මාවත. අපේ પરම්පරාවට උරුම කරලා තිබුණා මරණය අපිට තීරණය කරලා තිබුණා කුමන ආකාරද මැරෙන්න කියලා තීරණයක් ගන්න. එතන මේ પરම්පරාව දුක් විඳි. එසේ අපි අහනවා මේ රටේ පුරවැසියන්ගේ යලි කවර හෝ දරු પરම්පරාවක් එවැනි ව්‍යසනයක් අපේ රටේ ඇති වී එහි ගොදුරු බවට පත්වීමට ඉඩ ලබා දී යුතුද? මම හිතන්නේ ඉඩ ලබා දී යුතු නැහැ. අපි එදා මේක වෙනස් කරා නම් අද මෙහි බොහෝ දෙනෙක් අපිත් එක්ක ජීවත් වෙනවා. එදා අපි අසමත් වුණා. හැබැයි අපි අද මේ ගමන දියත් කරලා තින්නේ සාතික වශයෙන් යලි කිසිදු પરම්පරාවක දරුවෙක් එවැනි අනියත මරණයක් හිමි නොවිය යුතුයි කියලා. ඒ අත්විඳපු මිනිස්සු මේ මහ පොළොවේ. එනිසා අපි හිතනවා අපේ රටේ ගොඩනගන්න අපේ මේ ගම්වල ජීවත් වෙන ජනතාවගේ ජීවිතේ මේට වඩා යහපත් ජීවිතයක් බවට පරිවර්තනය කරන්න සතුට සැපත තින ජීවිතයක් උරුම කර දෙන්නත් වගකීමක් අද අපිට තිබෙනවා. ඔබ දන්නවා අපේ ගම්වල මිනිස්සු කොහොමද වෙන්නේ? ඔහෙ ඉපදිනවා. ඔහෙ මොනවා හරි කරනවා. ඔහෙ මැරිලා යනවා. කේල් ගස්වල පරඬල් වගේ ඔහේ කොළේ එනවා, ඔහේ වේලෙනවා, ඔහේ පරඬල් වෙලා විනාශ වෙලා යනවා. ඒ වගේ උරුම වෙලා තියෙන අපේ ගම්වල අම්මලා තාත්තලාට ජීවිතේ. මොනතරම් ප්‍රමාණයක් අද සෞඛ්‍ය හීනතාවය නිසා සෞඛ්‍ය තිබෙන පහසුකම් කඩාවැටීම නිසා මොනතරම් ප්‍රමාණයක් අද ගම්වල වාද වේදනාවන්ට පත් වී තිබෙනවාද? අධ්‍යාපනය නිසි දොරට විවෘත කරගන්න නොහැකි වීම නිසා මොනතරම් ප්‍රමාණයක් අද මේ අධ්‍යාපනයෙන් පළවා හරිනවද? අපේ પરම්පරාවේ අත්දැකීම අපිට තිබෙනවා. අපි ගාමිණී මහාවිද්‍යාලයේ එහා පැත්තේ තිබුණු මුසල්පිටිය ආසන්නයේ තිබුණු ගාමිණී මහාවිද්‍යාලයේ අවසන් සාමාන්‍ය පෙළ දරුවෝ අපි. මධ්‍ය මහාවිද්‍යාලයේ පළමු උසස් පෙළ දරුවන් අපි. මාත් එක්ක විද්‍යාව සහ ගණිතය අපි එකට තිබුණේ. අපිට බෙදන්න තරම් සම්පත් තිබුණේ එක පන්තියක් විද්‍යාව සහ ගණිතය. ළමයි 38 දෙනෙක් හිටියා. පළවෙනි ප්‍රතිඵලයේදී දෙවෙනි ප්‍රතිඵලයේ තව මගේ යාළුවෙක් විශ්වවිද්‍යාලය යන සමත් වුණා. පළමු වර ප්‍රතිඵලයේදී 38 දෙනාගෙන් 36 දෙනෙක් සියල්ල අසමත්. මේ තා දක්ෂ දරුවෝ ඉතාමත් අධ්‍යාපනයේ ඉහළට යන්න තිබුණු දරුවෝ මොකද සිද්ධ වුනේ? අපිට මතකයි අපේ ඉස්කෝලේ විද්‍යාපන්ති පටන් ගන්න වෙලාවේ
අපි ගණිත විද්‍යාව තීරණය කරනකොට අපේ O level පන්ති විද්‍යා සර් අමරසිරි සර් ඇවිල්ලා අපිට කිව්වා දරුවනේ ඕගොල්ලෝ විද්‍යා විෂයන් මේ ඉස්කෝලේ කරන්න පටන් ගන්න එපා. ඕගොල්ලෝ පරීක්ෂණ වලට ගන්න මී පැටවු වගේ කිව්වා. ඕගොල්ලෝ තමයි පළවෙනි විද්‍යා කණ්ඩායම. ඕගොල්ලෝ මේ ඉස්කෝලේ විද්‍යා පන්ති කරනවාද නැද්ද කියලා තීරණය කරන මී පැටවු බවට පත් වෙන පරීක්ෂණාගාරයක් කිව්වා. ඉතාමත් දක්ෂ දරුවෝ හිටියේ. සාමාන්‍ය පෙළ විභාගෙ ඉතා හොඳින් සමත් වෙච්ච දරුවෝ හිටියේ. හැබැයි මොකද්ද හිමි වුනේ? ඒ අයගෙන් තමයි මා විශාල ප්‍රමාණයක් එක්ක යුද්ධයේදී එක්ක මත්පැන් භාවිතයේදී එක්ක සිරිදී හානි කර ගැනීමේදී එක්ක 89 දී මිය ගියේ. ඒ නිසා අපිට අත්හරින්න බැරි වගකීමක් තිබෙනවා. අපේ දරුවන්ට ඒ ඉරණම අත්වීමට ඉඩ ලබා නොදිය යුතුය. ඒක අත්තර නොහැකි වගකීම. ඒ වගකීම සඳහා අපි අපේ ජීවිතේ දේශපාලනේ තෝරාගෙන තිබෙනවා. අවුරුදු 31ක් මතද බලන්න. අවුරුදු 31ක් 1988 මුල් භාගයේ තමයි මාත් මේ දේශපාලන ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ සඳහා අපිට හොඳම මඟ පෙන්වන්න බවට අපේ පෙරා සර්, අපේ ආර්.බී. සර් මම දැක්ක හිටියා. ආර්.බී. සර් මේපත් උනා අපේ මඟ පෙන්වන්න බවට. අපි අත් නොහැර අපේ ජීවිත කාලයෙන් විශාල පංගුවක් අපි වැය කරමින් තිබෙනවා මේ දේශපාලන පරිවර්තනය මේ රටට උරුම කර දෙන්න සහ මේ රට ඇති කරලා දීමේ වගකීම අපි බාර අරගෙන තිබෙනවා. මේ කරන්නේ අපිට අත්තරලා යන්න අයිතියක් නැහැ. අපේ પરම්පරාවේ මිනිස්සු මේ ඛේදවාචිකට මුණ දීලා මිය ගියපු ආකාරය අපි දැකලා තිබෙනවා. අපිව මේ දේශපාලනට කැඳවගෙන ගාපු බොහෝ අය අපිව අත්තර ගොස් තිබෙනවා. අපි විසින් මේ අරගලයට කැඳවගෙන ආපු අයත් අපිට අහිමි වී තිබෙනවා. මගේ සොයුරා පේමසිරි වසන්ත චන්දිමා වසන්ත පේමසිරි වසන්ත රත්නායක දෙමට වෙවි මේ ආදී විශාල ප්‍රමාණයක් අපි මා හිතන අපේ කරුගේ ඥාති මෙහෙම. එනිසා මේ සටනට අපි අවතීර්ණ වී තිබෙන්නේ කිසිදා අත්තරන යන නෙවෙයි. සහතික වශයෙන් මේ රටේ ජනතාවට අවශ්‍ය වෙන ආර්ථික සමෘද්ධියක් නිදහසත් විමුක්තියක් ලබා කර දීමේ අරමුණෙන් තමයි අපි මේ සටනට අවතීර්ණ වෙලා තිබෙන්නේ. ඒ සඳහා අපිට අත්දැකීම් එකතු කරමින් මහ පොළොව අපි පාසල් වල ලැබිලා කෝච්චි අඹ විකුණපු අය. අපි නිවාඩු කාලෙට කෝච්චියට ඔෆිස් සිගරට් විකුණපු අය. මට මතකයි තමුත්තේගෙන් මම ගල්ගමුඩ ටිකට් එක 750යි. ටිකට් එක 750. අපි නිවාඩු කාලෙට ඒ ටිකට් එක අරගෙන ඔෆිස් සිගරට් විකුණනවා තමුත්තේගෙන් මම ගල්ගමුඩට කෝච්චි. ගොඩාක් අපේ ගුරුවරයෝ ඇවිල්ලා හිටියේ ගම්පහෙන්. ඉතින් ඉරිදට 4:00ට කෝච්චියක් තිබුණේ කාලේ. ඉරිදා 4:00 කෝච්චිය ගොඩාක් ගුරුවරයෝ එනකොට අපි ඔෆිස් සිගරට් කූඩේ සීට් එකට යට දාලා වාඩි වෙලා හිටියේ. ගුරුවරුන්ට පේනවට බයි. එයි මේ ඛේදවාචකේ විශාල ප්‍රමාණයක් අධ්‍යාපනය හැර යන්න සිදු වුණා. විශාල ප්‍රමාණයක් තමගේ ජීවිතය අතරමං වී තිබුණා. ඒවා අපි අපේ ජීවිතවල ඉතාමත් කටුක රළු අත්දැකීම් වලින් අපි උකහාගෙන තිබෙනවා. අපිට අපේ නිවහන ගැන අපිට අදහසක් තිබෙනවා. අපේ ජීවිත ගැන අපිට අදහසක් තිබෙනවා. අපේ ආහාර වේල පිළිබඳව අපිට අදහසක් තිබෙනවා. අපේ සෞඛ්‍ය සේවය පිළිබඳව අපිට අදහසක් තිබෙනවා. අපේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අපිට අදහසක් තිබෙනවා. ඒ සියල්ල අත්දැකීම් හැටියට විශාල ප්‍රමාණයක් එකතු කරේ මේ තඹුත්තේගම කියන ගමේ අපි ජීවත් වුණු වසර ගණනාව ඒ අත්දැකීම් අපිට එකතු කරලා තිබෙනවා. ඒ අත්දැකීම් වලින් අපිට හැමදාමත් කියාපාන්නේ අත්තරලා යන්න හෝ මගහැරලා යන්න හෝ කිසිදු යුක්ති සහගත අයිතියක් නැහැ අපට. සහතික වශයෙන් මේ වෙනස් කිරීමේ අභිලාෂයෙන් අපි මේ දේශපාලනය තෝරාගෙන තිබෙනවා. මම අහන්නේ කයි ඔබගේ එක දෙයයි අහන්නේ. අපි අපේ ගම්වල මුහුණ දී තිබුණ මේ ඛේදවාචකේ අපේ දරුවන් අපේ අනාගතේ ඉපදෙන දරුවන් මේ ඛේදවාචකේ මුදවා ගත යුතු නැද්ද? තව දුරටත් මේ උරුමය අපි උරුම කරගත යුතුද? ඉන්න හරියට නිවහනක් නැත්තම් හරියම ආදාය මාර්ගයක් නැත්තම්
දරුවන්ට නිසි පරිදි අධ්‍යාපනයක් නැත්නම්, හොඳ සෞඛ්‍ය සේවා, නිසි පරිදි සෞඛ්‍ය සේවයක් නැත්නම්, මානසික නිදහසක් නැත්නම්, මානසික සුවයක් නැත්නම් මේක අපි ජීවත් වෙන්න ඕන. මේ උරුමය අපේ රටේ මිනිස්සුන්ට උරුම කර දෙන්න ඕන. සහතික වශයෙන් මේ වෙනස් කිරීමේ ස්ථීර අධිතනකින් අපි මේ දේශපාලනයට ප්‍රවේශ වෙලා තිබෙනවා. ඒක වෙනස් කරනවා. එයි අවුරුදු 71ක් අපේ ගම්වල අම්මලා තාත්තලා මේ වැරදි දේශපාලනේ ගියා. හැබැයි හැම දේශපාලන පක්ෂයක්ම තෝරගන්නකොට තමන්ට විශාල බලාපොරොත්තුවක් තිබුණා. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව, තමන්ට හොඳ ජීවිතයක් පිළිබඳව, හොඳ නිවහනක් පිළිබඳව, නිසි අධ්‍යාපනයක් පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි කිසිවෙකුට ඒ බලාපොරොත්තු ඉටු කරගන්න බැරුව මිනිස් දූවිලි බවට පත් වෙලා මෙහි මහ පොළොවේ වැලිලා තිබෙනවා. ඒ තේරුම් ගත්තු අපිවත් මේක වෙනස් කරන්න මැදිහත් වෙන්නේ නැත්නම් කවුද වෙනස් කරන්නේ? කවුද වෙනස් කරන්නේ? ඒ වෙනස් කිරීමේ අධිතෙනින් අපි දේශපාලනට අවිලා තිබෙනවා. මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා හිටිනාන් කවරක්වත් නෙවෙයි. අපි මේ දරන ව්‍යායාමයේ, අපි මේ දරන මැදිහත් වීම සහතික වශයෙන් ජයග්‍රහණයෙන් කෙලවර කිරීම සඳහා ඔබගේ මැදිහත් වීම, ඔබගේ දායකත්වය අපි අපේක්ෂා කරනවා. ඔබ කිසිවෙකුට යුක්ති සහගත අයිතියක් නැ අපි අත්තරලා යන්න. ඔබ කිසිවෙකුට සාධාරණ අයිතියක් නැ අපිට පිටුපාන්න. එයි අපි ඔබේ මිනිස්සු, අපි ඔබේ නියෝජිතයෝ, අපි ඔබගේ සමාජිකයෝ, අපි ඔබගේ ඥාතීන්, අපි ඔබගේ අසල්වැසියන්, අපි ඔබගේ ජීවිතයම විඳින පිරිස්. ඒ වේදනාව, ඒ කටුකත්වය තිබෙන මිනිස්සු. එනිසා අපි මේක වෙනස් කරමු. අන්නේ වෙනස් කිරීමේ අධිටනින් අපි මේ සැරේ ජනාධිපතිවරණයට අවිල්ලා තිබෙනවා. මා හිතනවා ඒ ජනාධිපතිවරණේ ජයග්‍රහීම රැලි ආරම්භ කරන්නත් ඕන අපේ ගමෙන් කියලා මා කල්පනා කර යන කවරක්වත් නිසා නෙවෙයි. මේ ජනතාවගේ දුක, වේදනාව, ඔබේ අවිනිශ්චිත ජීවිතය පිළිබඳව අත්දැකීම් කතා කළ යුතු හොඳම වේදිකාව තමුත් ඒකම මේ වේදිකාව කියලා මා කල්පනා කරා. ඒ තමයි අපේ ආරම්භයේ දිශානති අපි තෝරන ගමන් මාව. මේ රට හදන්න පුළුවන්. අපි ඔක්කොම එකතු වුණොත්, අපි ඔක්කොම පොර බැදුවොත්, අවුරුදු 71ක්ම විනාශකාරීත්වයේ මාවත ඇදගෙන ගියපු අපේ ගම්, අවුරුදු 71ක් මේ දේශපාලන විනාශකාරීත්වයේ මාවත ඇදගෙන ගියපු අපේ මිනිස්සු මේට වඩා හොඳ සතුට සැනසුම තියෙන මාවතකට අපිට කැඳවගෙන ඉන්න පුළුවන්. අන්න ඒ වෙනුවෙන් අපි එකතු වෙන්න ඕන. ඒ නිසා නොවැම්බර් මාසයේ 16 වෙනිදා අපි ඔක්කොම එකතු වෙලා ජයග්‍රහී තීන්දුවක් ගමු. 71 වසක මේ දේශපාලන ගමන් මඟ වෙනුවට සුබදායි දේශපාලන ගමන් මාවතක් තෝරන තීන්දුව ගමු. එක සැරයක් ඔබ අපිට මේ රට දෙන්න. අපි මේ රට හදනවා. අපේ දරුවන්ට අවිනිශ්චිත නොවන අනාගතයක් අපි නිර්මාණය කරනවා. අපේ තරුණ තරුණියන්ට තමන්ගේ හැකියාව, තමන්ගේ දැනුම මත මේ රටට, අපේ ජාතියට වැඩ කරන්න පුළුවන් ආර්ථිකයක් අපි නිර්මාණය කරනවා. අපේ වැඩිහිටි පරම්පරාවට සුරක්ෂිත ජීවිතයක් අපි උරුම කරනවා. මේ රට වෙනස් කරනවා. එක සැරයක් අපිට මේ බලය දෙන්න. අපි මේක වෙනස් කරනවා. පටන් ගන්න කොතනින්ද? දේශපාලන විවිධ නායකයන් එන්න පුළුවන්. විවිධ වේදිකාවල විවිධ කතා කියන්න පුළුවන්. හැබැයි කොතනින්ද මේ රට පටන් ගන්න ඕන වෙනස් කරන්න? දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවේචන විවිධ අදහස් තියෙන්න පුළුවන්. හැබැයි කවුරු ආණ්ඩු ගත්තත් මේ රට හදන පළවෙනි ප්‍රශ්නේ තමයි හොරකම නතර කරන්න. හොරකම නතර කරන්න. නතර කරන්න ඕනේ. කාටද හොරකම නතර කර හැකි වන්නේ? අපි ඔයගලන්ට එක සහතිකයක් දෙනවා. එක සැරයක් අපිට දෙන්න. අපි මේ රටේ හොරකම නියත වශයෙන්ම නතර කරනවා. එයි අපි මහජනයාගේ දීපල සතයක් හොරකම් නොකරපු මිනිස්සු. මේ වේදිකාවේ ඉන්න කිසිවෙක් මහජනයාගේ දීපල සතයක් හොරකම් නාස්ති නොකරපු මිනිස්සු. ඔබ ගිහිල්ලා බලන්න නල්ලච්චි අපේ අම්මගේ මගේ ගෙදර. ඒකට මුල් ගල තිබ්බේ ඒකේ අත්තිවාරම දැම්මේ මට මතක විදියට
1988 වගේ රුපියල් 8500 බැංකු ණයකින් 88 ඉඳන් දැන් අවුරුදු කීයද නේද? දැන් අවුරුදු 31ක් ගත වෙලා තියෙනවා. මම ඊයේ පෙරේදා ගෙදර යනකොට තාම සාලේ කෑල්ල හදනවා. අවුරුදු 31ක් දශක 3ක් ගයක් හදනවා. එහෙමනේ වෙලා තියෙන අපේ ගම්වලට. අපි මහජනගේ සතයක් හොරකම් කරපු නැති මිනිස්සු ඔබ අපේ ජීවිතේට එබිලා බලන්න. අපි මහජනගේ සතයක් හොරකම් කරන්නේ නැහැ. අපි මහජනගේ සතයක් නාස්ති කරන්නේ නැහැ. එනිසා මේ රට ගොඩනගනවා නම් පාලකයා හොරකම් නොකරන පාලකෙක් වෙන්න ඕන. පාලනේ හොරකම් නොකරන පාලනයක් වෙන්න ඕන. කාටද ගොඩනගන්න පුළුවන්? ඔය පක්ෂ දෙකේ කාට හරි ඇවිල්ලා කියන්න පුළුවන්ද අපි මේ රටේ හොරකම නතර කරනවා කියලා? ඔයගොල්ලෝ වේදිකාව බලන්න. වැලිකඩ බන්ධනාගාරේ ඉන්න ගොඩක් අය වේදිකාවේ ඉන්න. අපි හොරකම නතර කරනවා කියලා කියනවා. ඔබ බලන්න අපේ වේදිකාව. අපි මේ හැමදෙනාගේම ජීවිත පිළිබඳ ඉතාමත් සමීපව දන්න අය. ලියනගේ අමරකීර්ති මහාචාර්යවරේ වැටුපක් හැටර ගත්තොත් විශාල වැටුපක් ලබා ගන්න පුළුවන් අය. හැබැයි තමන්ගේ සරල දිවි පැවැත්ම තාමත් ගත කරමින් මේ රට වෙනුවෙන් සේවය කරන මිනිස්සු. අපේ කම්මල් වීර මහත්තයා ගත්තොත් දශක ගණනාවක් ලේඛන කලාවේ යෙදුණු ඒවා විකුණනවා නම් මේ කලාව පමණක් නෙවෙයි ඔහුත් විශාල ප්‍රමාණයකට විකිනෙන්න පුළුවන් අය. පොත නෙවෙයි, කවි පොත නෙවෙයි, කෙටි කතාව නෙවෙයි, කම්මල් වීර මහත්තයාටත් විකිනෙන්න පුළුවන්. හැබැයිම නොවිකුණුණු මිනිස්සු අපේ තරුණ පරම්පරාවේ තමන්ගේ හැකියාව දක්ෂතාවේ ඕනතරම් පුලුල් තිරයක් ඉදිරිපිට එහෙම නැත්නම් රූපවාහිනියක් ඉදිරිපිට විකුණන්න පුළුවන් අය. හැබැයි ඒසේ හැමදෙනාම වේදිකාවට නැගලා තිබෙන්නේ මේ රටේ මිනිසුන්ගේ දුප්පතුන්ගේ ජීවිතය මේට වඩා ඉදිරියට ගත යුතු කියන මහ බලාපොරොත්තුවකින්. ඒ නිසා සාහිතික වශයෙන් අපි මේ රටේ හොරකම නතර කරනවා. ඔබ මගේ ජීවිතේ බලන්න, ඔබ බර්ටිගේ ජීවිතේ බලන්න. බර්ටි සානායක කවුද? මම මේ සංසන්දනය කියන ඔබට. බර්ටි සානායක ඇවිල්ලා කැකිරාව ඒ කාලේ හිටියා മന്ത്രി වෙනෙක් දිනදාස මහත්තයා. දිනදාස මහත්තයාගේ කාර් එකේ රියදුරු බර්ටි. අද ඒ බර්ටි කොහොමද? එයත් 94 පළාත් සභාවට ආවේ. අපිත් ඒ කාලේ රාජ්‍ය ආයතන මේ ආයතන නියෝජනය කරන්න පටන් ගත්තා. හැබැයි එයාගේ ජීවිතය අපේ ජීවිතය හොයලා බලන්න. ඔබ දන්නවා එස්.එම්. චන්ද්‍රසේනලා කොහොමද හිටියේ? ඔබ දන්නවා ඔහුගේ මල්ලි පොලිසිය නේද මට මතකයි. පොලිසිය පීසි මහත්තයා. සිවිල් ආරක්ෂක සේවී. පස්සේ මහමැති උනේ. දැන් දේපල කොහෙන්ද බලන්න? ඕගොල්ලෝගේ ගමේ ඉන්න දේශපාලකයයි අපේ ජීවිතය සංසන්දනය කරලා බලන්න. ඕගොල්ලන් තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා මේ මොනතරම් ධනයක් අපේ රටේ මහජනයාගේ දේපල හොරකම් කරලා එක්රැස් කරන් තිබෙනවා. අන්න අපේ රට ගොඩනගන්න නම් හොරකම් නොකරන පාලනයක් හදන්න ඕන. ඒක හදන්නේ ජාතික ජන බලවේගයේ වේදිකාව විතරයි. වෙන කිසි වේදිකාවක් නැහැ ඒක හදන්න. ඔබ හොරකම් කරපු දේපල පවර ගන්න ඕන නම් මා නැවතත් කියනවා අපි ආණ්ඩුවක් හදන්නේ කාගෙවත් පරිගන්න නෙවෙයි. කාගෙවත් පරිගන්න නෙවෙයි. අපි එක හොරකම නතර කරනවා. දෙක හොරකම් කරපු දේපල යලි පවර ගන්නවා. ඔය හැම කෙනාම රවි කරුණානායකට, බැසිල් රාජපක්ෂට, ලක්ෂ්මන් කිරියල්ලට, කබීර් රසීම්ට, රනිල් වික්‍රමසිංහට, ගෝඨාභය රාජපක්ෂට හැම දෙනාටම මැදමුළුෙන් ආදායමක් තිබුණොත් ඒ ආදායම ගණ්ඩායි තියෙනවා. රනිල් වික්‍රමසිංහ කුරුණෑගල පොල්වත්තෙන්, බණ්ඩාරවල තේවත්තෙන් එන ආදායම ගණ්ඩායි තිබෙනවා. රවි කරුණානායක තමන්ගේ ව්‍යාපාරික ආදායමක් ගණ්ඩායි තියෙනවා. ඒ ආදායම් හැර මහජනයාගේ දේපල හොරකම් කරලා උපයාගත්තු සෑම දේපලක්ම යලි පවර ගන්නවා. මොන දෙයක් කරන්න අවශ්‍ය මොකද? අපි දන්න අපේ පොලිසිය මහත්තයට චෝදනාවක් තිබෙනවා නේද? අර පාරේ ඉන්නකොට දඩ ගන්නවා කියලා. අපේ රජයේ සේවයේ ලිපිකරු මහත්තයට චෝදනාවක් තිබෙනවා ෆයිල් එකක් කලින් ගන්න කීයක් හරි ගන්නවා කියලා. ඒව ගැනත් අපි කියන්න ඕන. අපේ පොලිසිය මහත්තයාගේ ජීවිතේට මොකද්ද වෙලා තිබෙන්නේ? ඔහුට වැටුපක් ලැබෙනවා නිශ්චිත වැටුපක්. හැබැයි වැටුප්පතේ තිබුණාට අතට ලැබෙන සොච්චම් ප්‍රමාණය නිවාස ණයට කැපෙනවා. දරුවට ඉගෙන ගන්න ණයක් කරගෙන කැපෙනවා. අම්මා අසනීප නිසා ණයක් කරගෙන කැපෙනවා.
එයාගේ අතට ඉතා කුඩා ප්‍රමාණයක්. ඒ කුඩා ප්‍රමාණයෙන් ජීවත් වෙන්න බෑ. එයා කල්පනා කරන මොකටද? එයා කල්පනා කරනවා පාරේ යන කෙනෙක්ගෙන් කීයක් හරි ගන්න. ඒක ලේසි නෑ හොඳේ. නිල ඇඳුම ඇඳගෙන, පටියක් ගහගෙන, තරුව කරේ ගහගෙන 500ක් දීපම් මචං කියන්නේ කොහොමද? ලේසි නෑ. එයාගේ පෞරුෂය බිඳ වැටෙනවා. හැබැයි එතෙන්ට එයාපත් වෙන්නේ. එයාට ලැබෙන වැටුප්පත ජීවත් වෙන්න ප්‍රමාණවත් නේ. එයාගේ ජීවිතය සකස් වෙලා තිබෙන්නේ ලැබෙන වැටුපයි නීත්‍යානුකූල නොවන ලෙස උපයා ගන්න ලද දෙකෙන්ම. ඒ දෙක නැතුණු තැන ජීවිත ගෙනියන්න බෑ. ඒ නිසා ඒ වැවිල්ල ජීවත් වීම සඳහා අරගලයේ කොටසක්. හොඳට තේරුම් ගන්න. කාර්යාලය ලිපිකරු මහත්තයා ජීවත් වීම සඳහා අරගලයේ කොටසක්. පාරේ ඉන්න පොලිසිය මහත්තයාගේ දඩේ ජීවත් වීම සඳහා අරගලයේ කොටසක්. හැබැයි රවිගේ හොරකම්කම ජීවත් වෙන්න බැරි නිසාද? බැසිල්ගේ හොරකම ජීවත් වෙන්න බැරි නිසාද? ගෝඨාභයලාගේ මහින්ද රාජපක්ෂලාගේ මෙයාගේ හොරකම් ජීවත් වෙන්න බැරි නිසාද? නෑ. මහජනගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කළ කුසීත ජීවිත ගත කරනවා. ලංකාවේ ගෙවල්ද, එංගලන්තේ ගෙවල්ද, ඩුබායි ගෙවල්ද, ඇමරිකන් ගෙවල්ද මොකද්ද මේ වෙලා තිබෙන්නේ? සීතට ඉන්න නුවරඑළිය, හුලං වදින්න වැල්ලේ, වැඩ කරන්න කොළඹ, ඡන්ද වැඩ කරන්න ගමේ මේ හැමතැනම ගෙවල්. එහෙම නෙවෙයි. මේක වෙනස් කරන්න ඕනේ. ඒ නිසා සාහතික වශයෙන් අන්න ඒ දීපල යලි පවර ගන්න පාලනයක් තමයි අපි නිර්මාණය කරන්නේ. එක එතන හොරකම නතර කරනවා, හොරකම් කරපු දීපල පවර ගන්න. හරි සරලයි. අපි ආණ්ඩුව ගත්තට මාස දෙකක් ප්‍රකාශයටපත් කරනවා. හැම දිනාටම ස්වෙච්ඡාවෙන් ඇවිල්ලා තමන් හොරකම් කරලාද දීපල බාර දෙන්න පුළුවන් තුණ්ඩුවක් එක්ක. මෙන්න මගේ ගාන. දුන්නේ නැත්තම් සහාතික වශයෙන් ගන්නවා. ඔබ මතක තබා ගන්න මේ පණිවිඩය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණත් නියෝජනය කරන ජාතික ජන බලවේගයෙන් කියලා. එඳා ඒක සහාතිකයි එක. ඊළඟ පාලකයන්ගේ නාස්ති අඩු කරනවා. මේ පාලකයෙක් නඩත්තු කරන කොච්චර වියදමක් වෙනවද? ජනාධිපතිවරයා නඩත්තු කරන මොනතරම් වියදමක් දරනවද? රටේ ජනතාව දුක්ඛ දෝමනසටපත් වෙලා ජීවත් වෙන්න විදියක් නැහැ. හරියම ආහාර වේලක් නැහැ. ඉස්පිරිතාල බෙහෙත් පෙත්ත නැහැ. වී ටික විකුණ ගන්න විදියක් නැහැ. විකුණගත්තු ආදායමෙන් ජීවත් වෙන්න විදියක් නැහැ. ගමට යන්න පාරක් නැහැ. වතුර ටික පිරිසුදුව බොන්න නැහැ. විශාල ඛේද වාචක රටේ ජනතාව පත් වෙලා තිබෙනවා. හැබැයි රටේ නායකයා නේද? කොළඹ මාලිගාවක් තියෙනවා. යාපනයේ මාලිගාවක් තියෙනවා. අනුරාධපුර ආපුවාම ඉන්න අනුරාධපුර මාලිගාවක් තියෙනවා. නුවර ගියපුවාම ඉන්න නුවර මාලිගාවක් තියෙනවා. නුවරඑළිය ගියපුවාම ඉන්න නුවරඑළිය මාලිගාවක් තියෙනවා. උඩවලේ ගියපුවාම ඉන්න ඇබිලිපිටිය මාලිගාවක් තියෙනවා. පාසුකුඩාවල මාලිගාවක් හදන්න යනවා. යාපනයේ මාලිගාවක් තියෙනවා. මේ හැමතැනම මාලිගා. මොකද ජනාධිපතිතුමාම ආත්ම හතක් ලැබෙනවා. නේද? අර නිකන් නේද? එක ආත්මයක් නේද? මොකක් හරි භූත ආත්ම එක භූතෙක් නුවරඑළිය අරය අනිත් භූතෙ මේ මොකද්ද මේක? මේ මොනද මාලිගා? හෙලිකොප්ටරේ එන්නේ කොළඹ ඉඳන් උපරිම දුර යාපනයේ. යාපනයේ යන්න විනාඩි 45යි. එන්න විනාඩි 45යි. පැය එකමාරයි. මීටින් එක පැය 3ක් තිබ්බොත් පැය 4මාරයි. පැය 4මාරට යාපනයේ මාලිගාවක් තියෙන්න ඕන. එහෙනම් ඉතින් තමුත්තෙක ඉඳන් කොළඹ යන ඔක්කොටම නේද? වරකපොළ හරි එකයි නිට්ටඹු එකයි තියෙන්න ඕනේ. නෑ. මේවා නාස්තිය. සමහර මාලිගා තියෙන ජනාධිපතිවරයා අවුරුද්දට මේක රැයක් ඉඳලා නැහැ. හැබැයි සොල්දාදු 100 200ක් මුර කරනවා. වත්තේ වැඩ කරන 100 200ක්. ගෙදර පිරිසුදු කරන්න යන 100 200ක්. මා විශාල ධනස්කන්ධයක් හිස් බිල්ඩින් නඩත්තු කරන්න යනවා. අපි ඔයගලන්ට එකක් කියනවා. ඔය සියලු මාලිගා එක්ක සංස්කෘතික මධ්‍යස්ථාන එක්ක සංචාරක මධ්‍යස්ථාන බවට පරිවර්තනය කළ රටට ධනෙ උපදන මධ්‍යස්ථාන බවට පරිවර්තන කරනවා. කපන්න ඕන මේ වියදම. ජනාධිපතිවරයා කොච්චර කාර්ය මණ්ඩලෙ ඉන්නවද? ඔන්න මතක ඇති ඉස්සර. සාමාන්‍ය ගම්වල කෙනෙක් පඳුරකට ගැහුවොත් ජනාධිපති ලේකම් කෙනෙක් පිට. එහෙම තිබුණේ. පඳුරකට ගැහුවොත් ජනාධිපති ලේකම් කෙනෙක් පිට වෙනවා. ඒ තරමට ලේකම්වරු. මම 2014 පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. ජනාධිපති කාර්ය මණ්ඩල කීයක් ඉන්නවද කියලා. 1200යි. කැබ් එකයි 30000ක තෙල් 60000ක වැටුප ඩ්‍රයිවර්. කැබ් එකයි ඩ්‍රයිවරුයි 30000ක තෙලුයි 60000ක වැටුපයි. ඔය දැන් කෑ ගහන අපේ හාමුදුරන් වහන්සේලා කීප දෙනෙකුත් ඒ ලැයිස්තු ඉන්නවා. හරිද? කමක් නැහැ. ඒවා පින්තක කියමුකෝ.
එහෙම ඉන්නවා. හරිද? මං නම් අවශ්‍ය නම් කියන්න. කවුරු හරි නැහැ කිව්වොත් මං කියන්න. හරිද? ඉතින් මේ හැම අස්සක් මුල්ලක් නෑරම ජනාධිපති ලේකම්වරු දාලා මහා ජනක දීපල කෝටි ප්‍රකෝටි ගණන් වලින් නාස්ති කරා. අපි ඔයගලන්ට එක සහතිකයක් දෙනවා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් කප්පාදු කරනවා. 90%ක් කපලා දානවා. ඒවා ඉස්පිරිතාල හදන්න, පාසල හදන්න, ගමේ පාර හදන්න, අපේ වීටික මිලදී ගන්න සලස්මක් හැටියට අපේ සලස්ම ගේනවා. මේ රට හදන්න නම් උඩින් පටන් ගන්න ඕන. අපේ ගම්වල කතාවක් තියෙනවා නේද? මුදුනට හෙන ගැහුවොත් වැඩක් නැහැ කියලා. ඒක අපි පොල් ගහ දිහා බලගෙන පොල් ගහේ මුදුනට වෙල ගාපුවාම නේද? කරටිය කඩා වැටෙනවම මුල දක්වම දිරනවා. අපේ රටත් වෙලා තියෙන දේ තමයි මුදුනට හෙන ගහලා තියෙන්නේ. ඉතින් වැඩක් තියෙනවද අපි ගම් ගැන කතා කරලා. අන්න එතන යලි ප්‍රතිසංවිධානය කරන්න ඕන. ඒ නිසා අපි මේ රාජ්‍ය ක්‍රියාවලියේදී පිරිසුදු කිරීම පටන් ගන්නේ මුදුනේ ජනාධිපතිවරයාගේ. එතනින් අපි මේ රට ගොඩනැගීමේ ක්‍රියාදාමය පටන් ගන්නවා. ඊළඟ අපේ රට ගොඩනැගීම සඳහා අපිට සලස්මක් තියෙන්න ඕනකම තිබෙනවා. විශේෂයෙන් මේ රාජ්‍ය ආයතනවලදී ගොඩ ගන්න පුළුවන්. රාජ්‍ය ආයතන මොකක්ද සිදු වී තිබෙන්නේ? තමගේ දේශපාලන හිතවතුන්ගේ මේවා පිරෙව්වා. අර්ජුන රණතුංග වරාය ඇමති වෙනකොට මල්ලි වරාය සභාපති වෙනවා. එයාට වරාය පිළිබඳ ඥානයක් එනවා. ඒ අර්ජුනම පෙට්‍රෝලියම් එකට යනකොට මල්ලි පෙට්‍රෝලියම් සභාපති වෙනවා. පෙට්‍රෝලියම් පිළිබඳ ඥානයක් එනවා. ඊළඟ වරාය ඇමති සාගර රත්නායක වෙනකොට එයාගේ අයියා කාවන් රත්නායක වරාය සභාපති වෙනවා. අයියා ජනාධිපති වෙනකොට මල්ලි ටෙලිකොම් පිළිබඳ විශේෂඥයෙක් වෙනවා. ටෙලිකොම් එකේ සභාපති වෙනවා. මස්සිනා ජනාධිපති වෙනකොට අනිත් මස්සිනා මහින්ද මහත්තයාගේ මස්සිනා එයා ලංකේගේ සභාපති වෙනවා. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? මේ ජාති වලින් මේ රාජ්‍ය ආයතන පිරෙව්වා. පිරෙව්වා විතරක් නෙවෙයි දේශපාලන පත්වීම රා මේ ඔක්කොම පිරෙව්වා. ආයතනයකට වරොත්තු දෙන සේවක ප්‍රමාණයක් දැම්මා. මුළු රාජ්‍ය ආයතනම කඩාවැට්ටුවා. ඒ නිසා මේ රාජ්‍ය ආයතන විශාල බරක් අද ජනතාවට දරන්න වෙලා තිබෙනවා. එයා ලංකේකේ විතර බර ගිය අවුරුද්දේ මිලියන 40000යි. මිලියන 40000යි. කෝටි 4000. මුළු සමෘද්ධියටම එක කාලයක් ගියේ අලුත් ගණන් මං ගාවනේ කෝටි 1900 මුළු සමෘද්ධිය දෙන්න. එයා ලංකේක බර කෝටි 4000ක් දරන්න ඕන. ජනතාව දරන්න ඕනද මේක? යලි මේ රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කරනවා. අපි අමාත්‍යංශයක් දැරුවා. ඒ වෙලාව ලංකාවේ එකම අමාත්‍යංශයකට තිබුණු වැඩිම ආයතන ප්‍රමාණය තමයි අපි මෙහෙව්වේ. අපි හැම ආයතන පත් කරේ ආයතන පිළිබඳ විශේෂඥයෙක්. මිල්කෝ ආයතනට අපි යනකොට රුපියල් මිලියන 50ක බැංකු අයිරාවකින් තමයි මිල්කෝ ආයතන දීුවේ. අපි මාස 14ක ආයතන මෙහෙව්වා. මාස 14න් අපි එළියට එනකොට රුපියල් මිලියන 200ක ස්ථාවර තැන්පතුවත් වෙලා තමයි අපි එළියට ආවේ. ලංකාවේ පළවෙනි වතාවට මිල්කෝ ආයතන කිරි දීපු ගොවියන්ට ඒ කියන්නේ මිල්කෝ ආයතන කිරි විකුණපු හැම ගොවියන්ටම ලාභාංශ ලාභ ප්‍රසාද ගෙව්වා බෝනස් ගෙව්වා. බෝනස් දුන්නා. අද මොකද වෙලා තියෙන්නේ? අද විකුණපු කිරි ටිකට සල්ලි දෙන්න නේ. එදා විකුණපු කිරි වලට බෝනස් දුන්න අවුරුද්ද අන්තිමේදී ලීටරයකට 2.75 ගානේ ආපහු ගෙව්වා. අපි ගත්තු මිලට වඩා අමතරව මේ මිල්කෝ ආයතන ලාභ ලැබුවා. ලාභ ලබන්නේ කිරි ගොවියන්ගේ කිරි අරගෙන නැවත ඒගොල්ලෝ දීපු කිරි ප්‍රමාණය බලලා සෑම ලීටරයකටම ආසන්න වශයෙන් රුපියල් 2.75 ගානේ අවුරුද්ද අවසානයේදී කිව්වා. එහෙම මේ රාජ්‍ය ආයතන ගොඩනගන්නේ. ඇයි? වංචාව නතර කරා, දේශපාලන අයින් කරා, හොඳ කළමනාකරුවේ දෙව්වා. මේ සෑම රාජ්‍ය ආයතනයක්ම අපිට ගොඩ ගන්න පුළුවන්. අද වියලි මණ්ඩලෙට මොකද වෙලා තිබෙන්නේ? වියලි මණ්ඩල කෝටි ප්‍රකෝටි ගණන් පාඩු ලබන ආයතන බවට පත් වී තිබෙනවා. මොකද සිදු කරන්නේ? ගොවි ජනතාවගේ වී ටික ගන්නවා, අවුරුද්දක් විතර ගබඩා කරනවා, ගත්තු මිලටත් වඩා අඩුවෙන් මෝල්කාරයන්ට විකුණන හැරිසන්. එහෙමයි කරේ හැරිසන්. ඉතින් වියලි මණ්ඩලේ පාඩු ලබනවා. පාඩු ලබන්න ඕන එකක්. වී ටික අරගෙන ගබඩා කරලා විකුණන්න තියෙන්නේ. ඒ ඔය වැඩේ කරගන්න බැරි ආණ්ඩුවේ. 1994 ඉඳන්ම වියලි මණ්ඩලේ පාඩු ලබන ආයතන බවට පත් වී තිබෙනවා. මහා භාණ්ඩාගාරයෙන් හැමදාම සල්ලි ඒවට දානවා. අපේ ඉස්කෝල හදන්න තියෙන සල්ලි, අපේ ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න තියෙන සල්ලි, අපේ ගමට හොඳ වතුර ටිකක් දෙන්න තියෙන සල්ලි, ගමේ පාර හදන්න තියෙන සල්ලි, වැව අලුත් වැඩිය කරන්න තියෙන සල්ලි, මේ ඔක්කොම මොකද වෙලා තිබෙන්නේ? මේ ඔක්කොම රාජ්‍ය ආයතන නඩත්තුවට වියදම් කරන්න වෙලා තිබෙනවා. අන්න මේ සියලු රාජ්‍ය ආයතන යලි ලාභ ලබන රාජ්‍ය ආයතන බවට අපි පරිවර්තනය කරනවා. සාහතික වශයෙන් ඒවා කරන්න පුළුවන්. ඔබට ගන්න පුළුවන්. ඒ වැඩ අපි කරනවා. ඊළඟ ආර්ථික ප්‍රධාන සාධක ගොඩක් තිබෙන අතර
මම හිතන ආර්ථිකයේ වැදගත්ම සාධකය තමයි තමුත්තේකමට කෘෂිකර්මාන්තය. අපේ අද රටේ ජනතාව මුහුණ දීන ප්‍රධාන ගැටලුව ග්‍රාමීය දුප්පත්භාවය. මෙතන ඉන්නවද කවුරු හරි කොතෙන්ටවත් ණය නැති කෙනෙක්? කවුරු ණයක් නැති කෙනෙක් ඉන්නව අත උස්සන්න. ඇත්තටම හොයාගන්න. ණය නැති කෙනෙක්. ලංකා බැංකුවට ණයයි, මහජන බැංකුවට ණයයි, ගමේ පොලි මුදලාලට ණයයි, වී කඩේට ණයයි, මයි ණයද? බඩු ගන්න කඩේට ණයයි, මරාධාර සමිතියට ණයයි. එහෙම නැත්නම් අර කුඩා මූල්‍ය නේද? සුද්‍ර මූල්‍ය ආයතන කියලා කාන්තාව 10ක් විතර එකතු කරලා සමිතිය ඇදුවා. ඒකට ණයයි. ණය නැද්ද? ණය පරින් හිලිලා පෙළිලා තිබෙනවා. අද ගෙවල් වල අඬදබර ඇති වෙලා තිබෙනවා. සුද්‍ර මූල්‍ය ආයතනට ගියේ නෝනා ගත්ත ණයක් බිම්මල් වගා කරන්නම් කියලා. නෝනා ගත්ත ණයක් පළතවරක් දාන්නම් කියලා. නෝනා ගත්ත ණයක් මුරුක්කු බදින්නම් කියලා. මොකද සිද්ධ වුනේ? ණය ගෙවා ගන්න විදියකුත් නැහැ. මුරුක්කු බදින්න තාත්තියක් නැහැ. අඹ පැලයක් ඇත්තෙත් නැහැ. මහත්තයා කියනවා නේද? උඹම ගෙවපන් කියලා කියන්නේ නැද්ද? කියනවා. ඉතින් ගෙවල තුර රණ්ඩු ඇති වෙලා තිබෙන්නේ. පෞල් සංස්ථා කඩා වැටලා තිබෙන්නේ. මේ ග්‍රාමීය ණයගතිභාවය, ග්‍රාමීය දුප්පත්භාවය අද අපේ රටේ ජනතාව විශ්වාසතම ගැටලුව. ආණ්ඩුව වල මොකටද? ආණ්ඩුව අවශ්‍ය කරන දේ ග්‍රාමීය දුප්පත්භාවය අපි අවසන් කරන්නේ කොහොමද? සංවර්ධනය කියන කොන්ක්‍රීට් වනාන්තර නෙවෙයි. සංවර්ධනය කියන ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සමීප වෙන්න ඕන. ජනතාවගේ ජන ජීවිතය අඩියක් කර ඉදිරියට ගෙන යන්න ඕන. සංවර්ධනය කියන්නේ ඒකට. මොකද අපේ ජන ජීවිතේ සිද්ධ වුනේ? ණය බරින් පිළුණු, ණය උගුලක හිර වුණු, අනාගත පිළිබඳ අනිශ්චිතතාවයක් නිර්මාණය වුණු, දරුවන් පිළිබඳ බලාපොරොත්තුවක් නැති වුණු ගම්වල ජනතාව ජීවත් වෙනවා. අපි යන්න අපේ පාලනයකදී ප්‍රමුඛතම අවධානය යොමු කරන්නේ ගමේ ජීවත් වෙන ඔබගේ දුප්පත්භාවය වෙනස් කිරීම සඳහා. හැබැයි මෙතර කල් පාලකයෝ මොකද කරන්නේ? මෙතර කල් පාලකයෝ මොකද කරන්නේ? දුප්පත්භාවය විකුණනවා. විකුණන්නේ නැද්ද? විකුණනවා. 70 වෙවිලා කියනවා ආ දුප්පත් නේද? කණ්ඩ නැහැ නේද? මම නේද? හඳෙන් හාල් ගෙනත් දෙන්නම් කිව්වා. කිව්වනේ. ඒ දුප්පත්භාවය වික්කා. 77 වෙවිලා කිව්වා කණ්ඩ නැහැ නේද? පෝෂ්‍යදායී ආහාර වෙලක් නැහැ. මම ආපුවම ධාන්‍ය රාත්තා ලටක් දෙන්න. දුප්පත්භාවය වික්කා. 89 ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා කිව්වා සෙරප්පු දාන කකුල් දෙකට සපත්තු දාන්න දෙන්න. බත් කාලේ වෙලා ගස්ලබු කෑල්ල කන්න පුළුවන් ආර්ථිකයක් හදන්න. දුප්පත්භාවය වික්කා. 94 චන්ද්‍රිකා ඇවිල්ලා කිව්වා 3.50ට පාන් දෙන්න. දුප්පත්භාවය වික්කා. අදත් ඇවිල්ලා කියන මොකක්ද? පරණ කතාවමයි. නේද? අපි සමෘද්ධි වැඩි කරන්න, පොර මෙච්චර අඩු කරන්න මොනවද මේ කියන්නේ? හැමදාමත් මේ පාලකයෝ දුප්පත්භාවය විකුණපු එක කරේ. හැබැයි අපි පාලනයක් හදන්නේ දුප්පත්භාවය විකුණන්න නෙවෙයි, දුප්පත්භාවය තුරන් කිරීමේ පාලනයක් තමයි අපි හදන්නේ. දුප්පත්භාවය තුරන් කරනවා. එයි පුද්ගලිකව මම ගත්තොත් දුප්පත්භාවයේ පතුලේම ජීවත් වුණු අපි. මම දන්නවා ඒකේ වේදනාව. අපි ජීවත් වෙච්ච නිවස පිළිබඳ අපිට මතකයේ තිබෙනවා. හරිද? මම මෑතකදී හුව ඒකේ ඡායාරූපයක් හොයාගන්න නැහැ ගේත් ගිනි තියපු නිසා. නැත්තම් ඒක ඉතිහාසෙ තියාගන්න ඕන එකක්. අපි ජීවත් වෙච්ච ඉතින් අපි දන්නවා. අපේ නිවස පිළිබඳව, අපේ ආදායම් මාර්ග පිළිබඳව, අපි ආහාර වේල සපයාගත්තු ආකාරය පිළිබඳව, අපි ඉගෙනගත්තු ආකාරය පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා. අපි කොහොමද ඉගෙන ගත්තේ? නේද? අපි අසීරුතම අධ්‍යාපන වටපිටාවක් තමයි අපිට නිර්මාණ. ගුරුවරු හිටියේ නැහැ පාසල් වල. පහසුකම් තිබුණේ නැහැ පාසල් වල. මම අගය යන්න ඕන ගුරුවරු විශාල ප්‍රමාණයක් අපිට හිටියා. සාමාන්‍ය පෙළ පන්ති උගන්වපු කහවල ටීචර්. මම හිතන්නේ මෙතන ඉන්න ගොඩාක් අපේ පරම්පරාවේ අයගේ ගණිත ගුරුවරියය. ඇය තමයි අපි තැපල් කන්තෝරුවේ තියාගෙන රැයට අපිට පාඩම් කරලා බිස්කට් එකක් සාත් ඒකක් දෙනවා රැය පාඩම් කරනකොට අපිට. ඊට පස්සේ අපි උසස් පෙළ හිටපු සාමිනී ටීචර් ඇතුළු ඒ ගුරු පරම්පරාව 88 89 විශාල මරණය හමුවේ ඇය අපිව ආරක්ෂා කරමින් අපිට ගෙන්නුවා. එහෙම අපි ගෙවල් වලට ඇවිල්ලා අපේ අම්මලාට කියනවා දරුවෝ මෙහෙම කරන්න එපා. දරුවෝ මෙහෙම යවන්න. මේගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ජීවිතේ විනාශ වෙන්න දෙන්න එපා කියලා අපිට උපදෙස් දීපු ගුරුවරු හිටියා. නිසා අපි දන්නවා අපේ ගම්වල මිනිස්සුන්ගේ ජීවිතය ගත වෙන ආකාරය පිළිබඳව. අපි අද ඇවිල්ලා තිබෙන එක වෙනස් කරන්න. ඒක වෙනස් කරන්න තිබෙන අපේ ග්‍රාමීය දුප්පත්භාවය අපේ අම්මලා තාත්තලා මුදව ගන්න ඕන. තවත් પરම්පරා ගණනාවක් මේකට මුහුණ දිය යුතු නැහැ. අපේ ග්‍රාමීය දුප්පත්භාවය මුදව ගන්නේ කොහොමද මෙහෙනම්? මේ මොකද්ද තිබුණු වගාවන්? දෙකේ කණුව පැත්තට ගියොත් බටු වගාව තිබ්බා.
මුසල් පිටේ එහා පැත්තට ගියොත් මිරිස් වගාව තිබ්බා. ඊට පස්සේ අපේ හේන් වගාවක් තිබ්බා, වී වගාවක්, අත කිසි වගාවක් නිසි පරිදි ඇති වෙලා නැහැ. එනිසා අපේ කුසකර්මාන්ත දියුණු අපේ ග්‍රාමීය ජනතාවගේ ජීවිත නගා සිටීමේ ප්‍රධාන උපාය මාර්ගය තිබෙන්නේ කුසකර්මාන්ත දියුණු කිරීමෙන්. කුසකර්මාන්ත දියුණු කිරීමකින් තොරව අපේ රට අනාගතයක් නැහැ ගම්වල ජනතාවට. ගමේ Taman නියලන ආර්ථික ප්‍රවේශ දියුණු කරන්න ඕන. Taman නියන්නේ කුසකර්මාන්තේ නම් කුසකර්මාන්තේ දියුණු වෙන්න ඕන. කුසකර්මාන්තේ දියුණු වෙන්නේ නැතුව ගමේ ජනතාවගේ ජීවිතය කොහොමද දියුණු වෙන්නේ? එනිසා අපේ වැඩපිළිවෙලේ විශාල අවධානයක් අපි යොමු කරලා තිබෙනවා කුසකර්මාන්තේ දියුණු කරන්න. කොතනින්ද පටන් ගන්න ඕන? කොතනින්ද පටන් ගන්න ඕන? කුසකර්මාන්තේ පළමුව අවශ්‍යතාවය බීජ. අද අපේ බීජ වලට මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ අද අපේ බීජ? අද අපේ බීජ සම්පත හිමි වී තිබෙනවා. ඇමරිකානු මොන්සැන්ටෝ සමාගමෙන් දෙන බීජ ටින් එක තමයි අපි අද ගෙනල්ලා හිටවන්න ඕන. අපිට එහෙම ප්‍රශ්නයක් තිබෙන්නේ අපිට මතක අපේ පොඩි කාලේ. වට්ටක වෙලේ ලොකුම වට්ටක ගෙඩිය ඉතුරු වෙන්න දීලා වැල මැරණකම් වට්ටක ගෙඩිය කියලා ඒ වට්ටක ගෙඩිය ගෙනල්ලා වහලේ එල්ලලා නේද ටික කාලයක් ගිලේ කපලා ඒකේ ඇට ටික අරගෙන මැලතියන් මහත්තයා ආපහු මැලතියන් කුඩු ටිකක් දාලා අලු ටිකක් එකතු කරලා ලිප උඩින් එල්ලලා ඊළඟ කන්නේ වට්ටක් ඇට හිටෙව්වා. අද තියෙනවද එහෙම අපිට? අපේ බඩිරු ගැට අපි නිෂ්පාදනය කරගත්තේ කොහොමද? අපේ යායේ තියෙන ලොකුම බඩිරු කරල් ටික ගහ මැරණකම් ගහේ තියලා ඒ ටික ගෙනල්ලා වේලලා ඒ ටික එකට ගැට ගහලා ලිප උඩින් එල්ලලා තියලා ඊළඟ කන්නේ අපේ වට්ටක් ඇට බඩිරු ගැට ටික නිෂ්පාදනය කරගත්තා. අපේ බණ්ඩක් ඇට ටික අපි හදාගත්තේ කොහොමද? කරලා වේලිලා කරලා පැහැනකම් බණ්ඩක් කරලා ගහේ තියලා ඒක කඩාගෙන ඇවිල්ලා ඒක වේලලා ඒ ඇට ටික අරගෙන අලු ටිකක් දාලා මැලතිය මහත්තයා කුඩු ටිකකුත් දාලා පොට්ටනියක් ගැට ගහලා ලිප උඩින් එල්ලලා ඊළඟ කන්නේ අපේ බණ්ඩක් ඇට. දැන් කොහොමද? දැන් බඩිරු ඇට එහෙම තියෙනවද? දැන් වට්ටක් ඇට එහෙම තියෙනවද? ඉස්සර අපේ තිබ්බ ලිස්සාල වට්ටක තිබ්බ ලොකු වට්ටක්ක. සාමාන්‍යයෙන් අපේ ගම්වල මහත අක්කා කෙනෙකුට කිව්ව වට්ටක්කි වගේ කියලා. ලොකුයි. ඒ අක්කා නම් වට්ටක්කි වගේ කිව්වා. ඒ ලොකුයි වට්ටකගේ. දැන් තියෙන ලොකු වට්ටක්ක. දැන් තියෙන මොකද මීමිනි වට්ටක්ක? නේද? දුබායි වට්ටක්ක. අපේ බීජ සම්පත නැති කරා. අද අපිට සිද්ධ වෙ තිබෙන කුමක්ද? අපි බීජ මුළුමනින්ම කඩෙන් මිලදී ගන්න ඕන. අද කුස්කර්මාන්ත ගොවියෙක්ගේ වියදමෙන් 120කට වඩා වැඩි ප්‍රමාණයක් බීජ වලින් වැය කරන්න වෙලා තිබෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපේ තුඹ කරවිල ඉස්සර අපේ ගම්වල ගෙවල් වල වගා කරේ නේ. සාමාන්‍ය මතයක් තියෙනවා තුඹ කරවිල වල නේද? ගෙදර වගා කරලා මල එනකොට ගෙදර කවුරු හරි මිය දෙනවා කියලා. තුඹ කරවිල අපේ ගෙවල් වල වගා කරේ නේ. තුඹ කරවිල හැදුවේ කොහොමද? යල් කන්නේ හේන කොටලා නේද? නවදලේ හේන පුච්චලා නවදලේ හේන තියෙනකොට වෙහි පොද එනකොට අන්න එකෙන් ඉතුරු වෙච්ච තුඹ කරවිල මුල් ඇවිල්ලා තුඹ කරවිල ගෙඩි හැදුණා. එහෙමයි අපිට තුඹ කරවිල තිබුණේ. අද තුඹ කරවිල කොහොමද? අද තුඹ කරවිල අපි යට කඩෙන් ගේනවා. කඩෙන් ගේනවා විතරක් නෙමෙයි. පාන්දර 4ට නැගිටලා තුඹ කරවිල වෙලේ පිරිමි මල තෝරලා ගැහැණු මල ගාව තියනවා පරාගණය කරනවා. පිනිහිදෙන්න කලින් කරන්නේ නැද්ද? මේ නැද්ද තුඹ කරවිල? ඔව්. මෙහෙම වෙලා තුඹ කරවිල මෙහෙම හිටවන්න. ඉතින් ස්වභාවික පරාගණය අද හිමි වී තිබෙනවා. අද පාන්දර නැගිටලා පිරිමි මල කඩා ගන්නවා පිනිහිදෙන්න කලින් ගැහැණු මලේ තියනවා මල් 10ක් විතර තියෙනවා. ආයෙ පිරිමි මල තෝරගන්නවා ආයෙ මල් 10ක් විතර තියෙනවා. එහෙම නෙවෙයි තුඹ කරවිල හදන්න. මොකද මේ සිද්ධ වුණේ අපේ බීජ සම්පත. අපි තාමත් වටිනා අනර්ග විවිධත්වයෙන් බීජ සම්පතක් අද අපිට තිබ්බා. මේ බීජ සම්පතම අද අපි අහිමි කරා. අද මොන්සැන්ටෝ කාර්යයේ, හේකෙම් කාර්යයේ, බවර් කාර්යයේ, ලංකෙම් කාර්යයේ බීජ ටික අද අපේ ගොවියන්ට ටින් එක ගෙනලා හිටවන්න වෙලා තිබෙනවා. අපිට විශාල ගොවිපළ සමුදායක් තිබුණා. එහා පැත්තේ මහයිලුප්පල්ලේ ගොවිපළ. අපිට හොඳම මිරිස් සැට දුන්නේ මහයිලුප්පල්ලේ ගොවිපළ. MI1, MI2 ආවේ නැද්ද දිග මිරිස් කරලා? කොහොමද තියෙනවද අපිට MI1? කොහොමද තියෙනව MI2 මිරිස් කරලා? මිරිස් කරලා විතරක් නෙවෙයි මිරිස් වගාවක් නැහැ. මිරිස් වගාවක් නේද? ඉස්සර අපිට මතක මේ පාරවල් කොහොමද? යල් කන්නේ මිරිස් කඩන කාලෙට කාපට් දැම්ම වගේ රතු පාටේ මේ පාරවල් පිරලා තිබ්බා. මේ රජින හන්දියෙන් ගිහිල්ලා ගල් නැවට යනකොට මතකද? උරු ගැස්සව නේද? මීගලාව හරිය මොනවද තිබුණේ? මිරිස් වලින් කාපට් වගේ එල්ලලා තිබුණා මේ පාරවල්. අද තියෙනවද එහෙම? අද මිරිස් ගහ පදම් කරගන්න බෑ අපිට. නේද? නොඑක් ලෙඩ වලින් පිරීලා තිබෙනවා. එයි අපේ බීජ සම්පත අද අපිට අහිමි වුණා. මහයිලුප්පලම ගොවිපළට ගිහලා බලන්න. මහයිලුප්පලම ගොවිපළද මොනවද වැඩියෙන් තියෙන්නේ? අද වැඩියෙන් තියෙන්නේ ඉපිල්. ගිහලා බලන්න පාර යනකොට.
ගොවියන්ට බීජ දෙන්න ඕන මහලු උපලම ගොවිපළ නැති වුණා. මෙතන චීන ගොවිපළ තිබ්බා. චීන ගොවිපළ වික්ක CIC කාර්යයට. පැල්ලහැර ගොවිපළ තිබ්බා. ඒකෙන් තමයි අපිට කවුපි මුංවෙනි ධාන්‍ය වර්ග බීජ ගෙනාව පැල්ලහැර ගොවිපළේ. පැල්ලහැර ගොවිපළ වික්ක චීන CIC කාර්යයට. අපිට හිඟුරක් ගොඩ බීජ ගොවිපළ තමයි වීව ගාව. අක්කර 2800ක කුඹුරියාවක් තිබුණා හිඟුරක් ගොඩ. ඒකෙන් තමයි අපිට බීජ ටික නිෂ්පාදනය කරේ. ඒ ගොවිපළ වික්ක CIC කාර්යයට. අපිට බතල කොට හොඳ බීජ පරිශ්‍රණ ආයතනයක් තිබුණා. බීජ 11න් 11 බීජ 400න් 4 මේ ඔක්කොම බීජ නිෂ්පාදනය කොහෙද බතල කොට බීජ ගොවිපළේ. අද තියෙනවද ඒවා? මහාන තමුන්නාසලගේ. අපේ බීජ පරිශ්‍රණ ආයතන විනාශ කරා. අපේ බීජ ගොවිපළ විනාශ කරා. සිද්ධ වුණේ අන්තිමට මොකද්ද? CIC කාර්යගේ වී ටික, CIC කාර්යගේ බඩිනුකට, CIC කාර්යගේ බණ්ඩකට, CIC කාර්යගේ වට්ටකට, CIC කාර්යගේ බටු වැටරි ගන්න වෙලා තියෙනවා. ගන්න වෙලා නැද්ද? අපි කුසකර්මාන්තේ පටන් ගන්න යලි අපිට මේ පාරම්පරික බීජ සම්පත වර්ධනය කරලා ගොවි ජනතාවට ඉතාමත් ලාභදායි මිලකට බීජ ලබා දෙන වැඩ පිළිවෙලක් අපි ආරම්භ කරනවා. අපි ඒක ආරම්භ කරන්න ඕන. ඊළඟ අපිට වතුර. අපිට මේ මහවැලි ව්‍යාපාර හදනකොට මොකද්ද කිව්වේ? මහවැලි ව්‍යාපාර හදනකොට අපිට කිව්වා කන්න 3ක් වගා කරන්න පුළුවන් කියලා කිව්වා. කිව්වේ නැද්ද? කන්න 3ක් වගා කරන්න කියලා. මහවැලි ව්‍යාපාරයෙන් වතුර ගේනකොට අතරමැදි තිබුණු කුඩා වැව් පද්ධතියක්ම විනාශ කරා. කුඩා වැව් ටික විනාශ කරා. ඒකනේ සිද්ධුනේ. කටියාවේ. ඔයගොල්ලෝ මේ අපේ කරුණා ගෙවල් පැත්තේ වැව් කීයක් මහවැලි ව්‍යාපාර විසින් විනාශ කළා දැම්මා. මේක වැව් බැදි රාජ්‍ය. අපේ රටේ වැව් 32000ක් තිබුණා. ඒකෙන් වැඩිම වැව් ටික තිබුණු උතුරු මැද පළාතේ. අද වැව් 30000න් ඉතුරු වෙලා තියෙන වැව් 14000යි. වැව් 14000න් වැව් 12000ක් අභාවයට යමින් තිබෙනවා. සුද්ධ හලාවත ඉඳන් හෙට්ටිපොළට පාර හදනකොට කිලෝමීටර් 50යි. හලාවත හෙට්ටිපොළ පාර අපේ අමරකීර්ති මහත්තයා දන්නවද? වාරියපොළ හෙට්ටිපොළ පාර කිලෝමීටර් 50යි වාරියපොළට හලාවතට. කිලෝමීටර් 50 යනකොට වැව් 52ක් කැපුවා ඔය පාර හදන්න. එහෙම අපේ වැව් සම්පත විනාශ කරා. වැව් සම්පත විනාශ කරලා අපිට කිව්වා කඳු කරෙන් වතුර ගෙනල්ලා මහවැලි ව්‍යාපාරය වර්ධනය කරනවා කිව්වා. ආරම්භයේදී අපිට කිව්වා කන්න 3ක් වගා කරන්න පුළුවන් කියලා. දැන් කන්න කීයක් වගා කරනවද? මේ යල් කන්නේ මොකද වෙලා තියෙන එක්කලා අපිට? වතුර නැහැ. මොකද සිද්ධ වුනේ? අපේ වර්ෂාපතනේ අඩුවක් නැහැ. අපි කන්න 3ක් වගා කරපු මිනිස්සු. අපිට මහ කන්නේ වගා කරනවා. මහ කන්නේ වගා කරුවාට පස්සේ ඉපනැල්ලට අපි මුංගට ගැහුවා. දින 45යි. කවුපියට ගැහුවා. දින 45යි. ඒ ටික රනිල භෝග. ඒක පොළොවට අවශ්‍ය නයිට්‍රජන් උත් දෙනවා. යල් කන්නේ යලි අපි වී වගාව පටන් ගත්තා. කන්න 3ක් කරා මේ මහ පොළවේ. අද එක කන්නයි. මොකද තාමත් අපේ අක්කා අම්මා කුඹුර බලාගෙන මට හැම කන්නෙම වී ටිකක් එවනවා. මම ඉතින් අහනවා යල් කන්නට මොකද උනේ කියලා. පුතේ වතුර නැහැ කියනවා. තාමත් නැහැ. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වාරි මාර්ග පද්ධතිය මුළුමනින්ම සුණු විසුණු කරා අපේ තිබුණු. අපිට විශාල වාසනාවන්ත රටක්. අපිට මෝසන් දෙක වර්ෂාවක් තිබෙනවා. ලෝකෙ කිසිදු විශාල රටවල් ප්‍රමාණයකට මෝසන් දෙකේ වර්ෂාවක් නැහැ. අපිට ඔක්තෝබර් මාසේ 15 මහවැලි පටන් ගන්න උතුරු මැද පළාතට. මහවැලි වැටර වර්ෂාව මේ වැව් පද්ධතිය අපි ආරක්ෂා කරගත්තා. අද මොකද්ද උනේ? අද වැහි දෙක වහිනකොට වැව ගලනවා. වැව රොම්මණ්ඩ වලින් පිරුණා. වැව් තාවුල විනාශ කරා. ඉස්සර එහෙම නෙවෙයි තිබුණේ. ඉස්සර මහවැවට උඩින් තිබුණා කුළු වැව් පද්ධතිය. මහ කැලේට වහින වතුර කුළු වැව් වලට. කුළු වැව් වල තිබුණ විශේෂත්වය මොකද්ද? කුළු වැවේ සොරවුවක් නැහැ. කුළු වැවේ ඇලක් නැහැ. කුළු වැව මොකද්ද කරේ? වනාන්තරයේ වතුර ටික කුළු වැව ආරක්ෂා කරලා ඒකේ බැම්ම උඩින් පෙරලා අපිට එව්වා. එවුන මහා කලාවේ මැදි වතුර ආවේ. බූටාවේ මැදි වතුර ආවේ. තනලිල්ලෙන් වතුර ආවේ. වැවට එනකොට වතුර නිල් පාටට පෙරලා අපිට ආවේ. එක වතුර පොත බොර පාටට ආවේ නේ. අද මොකද වෙලා තිබින්නේ? අද මාතලයට වහිනකොට මෙහෙ බොර පාටයි. මිරිස්ගෝනියා වයින් කලාවේවට ඇවිල්ලා කලාවෙන් මේ පැත්තට බොර පාට වතුර එනවා. එන්නේ නැද්ද? එදා මීට කලින් බොර පාට වතුර තිබ්බද? බොර පාට වතුර තිබුණේ නැහැ. ඒ වන සංරක්ෂණ පද්ධතිය විනාශ කරා. සියලු ජල පෝෂක ප්‍රදේශ විනාශ කරා. අපේ වැව් ගංගා 103ක් තිබෙනවා. වාසනාවන්ත රටක්. රට මැද කඳු පද්ධතියක් රූරා ගලන ගංගා 103ක් තිබුණා. මේ ගංගා රට වටේ මහා මුහුදට වැටෙන්නේ. මේක තමයි වාසනාව අපේ. රට මැද කඳු පද්ධතිය රූරා ගලන ගංගා පද්ධතියක් රට වටේ. අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ රට මැද කඳු පද්ධතියක් තියෙනවා. රූරා ගලන ගංගා 103ක් තියෙනවා. නිකන් අරියව ගලනවා කියලා. නේද? මැණික් ගඟ මොනරාගල දිසාවෙන් කතරගම පැත්තේ වැටෙනවා. වලවේ ගඟ අම්බලන්තොටින් වැටෙනවා. නිල්වලා ගඟ මාතරින් වැටෙනවා. ගින් ගඟ ගින්තොටින් වැටෙනවා. කළු ගඟ කළුතරින් වැටෙනවා. කැලණි ගඟ කැලණියෙන් වැටෙනවා. මහවැය පුත්තලම පැත්තෙන් වැටෙනවා. දැදුරුවය හලාවත පැත්තෙන් වැටෙනවා. කලාව ඊට එහා පැත්තෙන් වැටෙනවා. මන්නාරම් පැත්තෙන් වැටෙනවා. මහවැලි ගඟ ත්‍රිකුණමලේ වැටෙනවා.
රට වටේ ගලා ගන්න ගංගා පද්ධතියක් තිබුණා. අපි මොකද්ද කරේ අපේ මිතුරුනුත්? මේ ගංගා පද්ධතිය ආරක්ෂා කරා. ඒ වගේ ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කරා. ගංගා පද්ධතිය ආරක්ෂා කරලා වතුර ටික ගලාගෙන යන්න කියලා තැන්නෙන් වේල්ල බැඳා. අංගම් මැඩිල්ල වේල්ල බැඳලා උඩට වතුර ගත්තා. මිනිපේ වේල්ල බැඳලා උඩට වතුර ගත්තා. මේ පාලකයා මොකද්ද කරේ? ගිහලා මධ්‍ය කඳු කරේ ජලාශ කොට නැගුවා. මුළු මධ්‍ය කඳු කරේ විනාශයට ලක් කරා. අද රන්ටැම්බේ 51ක් රොම්මඩ. රන්දනිකල 52ක් රොම්මඩ. සමනල 50ක් රොම්මඩ. මොකද්ද සිද්ධ වුනේ? මුළු මධ්‍ය කඳු කරේම විනාශයටපත් කරා. අපේ මුළු ජල පෝෂක ප්‍රදේශයම විනාශයටපත් කරලා අද අපිට ජල හීන වලින් රාජ්‍යයක් නිර්මාණය කරා. ජල හීන රාජ්‍යයක් නෙවෙයි. මේ රජරට අපි ඉපදුනේ. අපි අපේ ජීවිත කාලේ හිතුවද අපිට සල්ලි වලට වතුර බොන්න වෙයි කියලා මේ තමුත් ඒකම. බම්බේ කපනකට වතුර තිබ්බා මේ මහ පොළවේ. තිබුණ නැද්ද? බම්බේ කපනකට වතුර තිබ්බා. බම්බ දෙකක් කපන්න ඕනේ නැහැ වතුර වලට. බම්බේ කපනකට අඩි 3ක් වතුර තිබුණා. පලාතක් මේක. අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අද හැම කෙනාටම වැඩිම ජල කඩ වතුර කඩ තියෙන කොහෙද? රජරට. නේද? ට්‍රැක්ටර් වලින් බවුසර් වල ට්‍රැක්ටර් වලින් ටැංකි පුරවගෙන ඇවිල්ලා ලොරි වල වතුර විකුණා කඩවල් ගානේ. පාන් ලොරි එනවා වගේ වතුර ලොරි එනවා. මේ මුළු දේවල් විනාශ කරා. ඒ නිසා යලි ගොවි ජනතාවට බීමට වගේම ගොවි ජනතාවට අවශ්‍ය වෙන වගාවට අවශ්‍ය වෙන ජලය ලබා දෙන වැඩපිළිවෙල අපි ඉතා හොඳින් ශක්තිමත් කරනවා. එයන් කවරක්වත් නෙවෙයි. මොකද්ද අපේ සලස්ම? දැන් අපේ සලස්ම මොකද්ද? මේ මහ පොළොවට වැටෙන වතුර ටික ඔක්කොම ඉක්මනින්ම මහ මුහුදට යවන එක තමයි අපේ සලස්ම. කළුතර පැත්තේ මොකක්ද කරේ? කළුතර මහ මුහුදට වැටෙන තැන තිබ්බ වංගුවක්. කළුතර කෙලින්ම මහ මුහුදට වැටුන්නේ නැහැ කළු ගඟ. ඒක වැලිපරයක හැපිලා වංගුවකින් තමයි තිබුණේ. ඒ වැලිපරයේ විසින් තමයි උඩට වතුර රඳණිය තිබුණේ. පාලකයෝ මොකද කරේ? බැකෝ එකක් අරන් ගිහලා වැලිපරේ කපලා දැම්මා. දැන් ගඟට වැටෙන වතුර වේගයෙන් මහ මුහුදට. දැන් කැලණි ගඟට යෝජනා ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා. වතුර ටික වැටෙන වතුර ටික ඉක්මනින්ම මහ මුහුදට. මේ පාලකයන්ගේ සලස්ම මොකද්ද? මහ පොළොවට වැටෙන වතුර ටික ඉක්මනින්ම මහ මුහුදට යවන්න. ඉතිහාසය අපිට මොකද්ද කිව්වේ? මේ බිමට වැටෙන කිසිදු වතුර පොදක් නේද? ප්‍රයෝජනෙට නොගෙන මහ මුහුදට යන්න ඉඩ දෙන්න එපා කියලා කිව්වා අපිට පරාක්‍රම බහුල රජු. අපේ නූතන පරාක්‍රම බහුල වැටෙන වතුර ටික ඉක්මනින්ම මහ මුහුදට යවන්න කියනවා. මොකද්ද මේ කරන්නේ? වතුර ගබඩා කරන්න හොඳම තැන මොකද? කොහෙද? වතුර ගබඩා කරන්න හොඳම තැන මහ පොළොව. මේ මහ පොළොවේ තෙතමනේ ආරක්ෂා කරන්න ඕන. අද මහ පොළොවේ තෙතමනයක් නැහැ. බඹ කීයක් කපන්න ඕන වතුර පොදක් හොයාගන්න. විනාශ කර අපේ පරිසර පද්ධතියත් අපේ ජල ප්‍රවාහන රටාවත්. ඒ නිසා මේක යලි ප්‍රතිසංවිධානය කරන්න ඕන. ඒක අවුරුද්දක දෙකක තුනක වැඩක් නෙවෙයි. අවුරුදු 20ක 30ක යලි හොඳ සලස්මක් හදලා මේ මහ පොළොවේ තෙතමනේ උඩට එන සලස්මක් අපි නිර්මාණය කරනවා. අපි මේ වැව් පද්ධතිය නැවත පුරවන අපිට මතකයි. මේ හැම වවක්ම අපි දන්නවා. මුසල් පිටියේද නල්ලක්කියේද ලුණු වැවේද නේද? මේ වැව් පද්ධතියේ මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලන්නකො. නල්ලක්කියේ වතුර ටිකක් තියෙනවා. අනිත් වැව් වලට මොකද වෙලා තියෙන්නේ? නේද? විනාශ කරලා තියෙනවා. ඒ නිසා යලි අපි ගොවි ජනතාවට වතුර දෙන සලස්මක් හදනවා. 2 3 අපේ ගොවි ජනතාවට අවශ්‍ය වෙන තාක්ෂණ කුස්කර්මාන්තයට අතුල් කරනවා. අද ගොඩක් ගොවි ජනතාව කියන්නේ මොකද්ද? වගා කරන ශ්‍රමිකයෝ නැහැ. ගොයන් කපන ශ්‍රමිකයෝ නැහැ. ඒක ඇත්ත. එහෙම තමයි. ඒකට තාක්ෂණ එකතු වෙන්න ඕන. හැබැයි තාක්ෂණ එකතු කරන්න බෑ මේ තියෙන කුඹුරට. මේ තියෙන කුඹුර කුඩා කට්ටි වලට කැඩිලා තියෙන්නේ. දැන් මන් දන්නවා තියෙනව නේද? ගොයම් මඩින මැෂින් තියෙනවා මොකද්ද? එකක් භූතය. තියෙනවනේ. අනිත් එක සුනාමි. තියෙනවා මහ සෝනක් තියෙනවා නෑ. තාම හොයිනේ. ඒයි මේවට භූතය කියන්නේ. ඇයි සුනාමි කියන්නේ? ඇයි? භූතය කියන්නේ මොකද්ද? ගහලා යනවා පෙහින්නේ. භූතය කියව කියලා කිව්වේ කියලා නේද? දන්නේ. සුනාමි කියන්නේ මුළු ඔක්කොම විනාශ කරනවා. දැන් මේ කොළමඩින යන්ත්‍ර වලට අපි නම දාලා තියෙන්නේ මොකද්ද? සුනාමි භූතය. එකක් සුනාමි අනිත් එක භූතය. ඇයි? මේ මැෂින් හදන්නේ ලොකු කුඹුරු වලට. මේ මැෂින් හදන්නේ ලොකු කුඹුරු වලට. ලොකු ලියදි වලට තමයි මේ මැෂින් එක දාන්නේ. අපේ තියෙන පොඩි ලියදි. අපි මැෂින් එක දාපුවම භූතය තමයි. ගොයනුත් කපනවා නියරුත් කඩනවා. නැත්ද? ඉතින් විනාශ කරලා තියෙන සුනාමි තමයි කුඹුරට. ආයි ඊළඟ කන්නේ නියරවල බඳින්න ඕන. එයි අපේ මේ ගොවි බිම් කුඩා වෙනක වළක්වන්න ඕන. අපේ බිමුමින් 11% අද වගා බිම් තියෙන්නේ. මේ සජිත් ප්‍රේමදාස කරන මොට්ටල වැඩේ. ඒ ඉඩම් වලත් මුළුමනින්ම ගෙවල් පුරවන්න යන වැරදි. අඩුම තරමේ අපේ කුෂිකාර්මික බිම් එක 111 අපේ වගා බිම් තියෙන්නේ. මේ 111 ආරක්ෂා කරගන්න ඕන. ආරක්ෂා කරගන්න ඕන විතරක් නෙවෙයි මේක අපි මොකද කරන්න ඕනකම තිබෙන්නේ ලොකු යායවල් බවට පත් කරන්න ඕන. මේ කුඩාලියදී අයින් කරන්න ඕන දැන්. යායකට සමිතියකට බද්ධ කරන්න ඕන. එක දිනේ වගා කරන්න ඕන. අපේ මොකද වෙලා තිබෙන්නේ? අපි ඕනතරම් ගම්වල කියන මොකද්ද? මගේ කුමර මේ සැරේ අස්වැන්න නැහැ. කන්න පහ වුණානේ.
අස්වැන්නනේ. කන්න පවුණුත් අස්වැන්නනේ. එයි අනිත් ඒවා වගා කරලා මේක පස්සේ වගා කරා. කන්න පවුණම අස්වැන්නනේ. ඊළඟ අපි තෙල් බෙහෙත් ගහනකොට මේ කුමරට මැස්සොන්ට මේ කුමරට තෙල් ගහනවා. මැස්සෝ අනිත් කුමරට යනවා. ඒකට ඊළඟ සතිය ගහන්නේ. ඒකට ඊළඟ සතිය ගහනකොට ආයෙ මැස්සෝ මේ කුමරේ නැද්ද? ඉතින් මොකද වෙලා තියෙන්නේ? ලෝකයේ අද අපි තෙල් බෙහෙත් ගන්න කොහොමද? මුඛවාඩම් බැඳගෙන බූට් සපත්තු දාගෙන ලෝගුවක් ඇඳගෙන තෙල් ටැංකිය පිටේ ගහගෙන හඳට යන්න වගේ. ඇත දකින්න උඩිනවා නේද? මේ හඳට යන්න වගේ තෙල් ගහනවා. එහෙම නෑ ලෝකෙ දෙන්. ලෝකෙ පොඩි යන්ත්‍ර වලින් පොඩි හෙලිකොප්ටර වලින් කුඩා යන්ත්‍ර වලින් තමයි තෙල් ඉසින්නේ. හැබැයි අපේ ආයෙට එහෙම ඉන්න බෑ. අපි යන්ත්‍රය උඩට ඔසවපුවාම හෙලිකොප්ටරේ අනිත් කුඹුරේ. හරිද? එහෙමනේ ඒක ගන්න. ඉතින් මේ යාය බද්ධ කරන්න ඕන. යාය බද්ධ කරත් තමයි මේකේ ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්කම. එකට වගා කරනවා. එකට අහනවා. එක බීජ වර්ගයක් දානවා. එකට තෙල් බෙහෙත් දිනනවා. එකට අස්වැන්න නෙලනවා. ආදායම වැඩි කරන්න පුළුවන්. ලැබෙන ආදායම යාය බෙදා ගන්නවා. හොඳ නැද්ද? යාය බෙදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි. අද මුදලාලි බලන්න ඕන නිෂ්පාදනය. ඕනෑම නිෂ්පාදනය මිල තීරණය කරන්නේ කවුද? නිෂ්පාදකයා. සන්ලයිට් කැට එක මිල ගහලා එනවා සන්ලයිට් මුදලාලි. පොතක මිල ගහලා එනවා පොත හදන මුදලාලි. කඩදාසි සංස්ථාව. හැබැයි වී මිල තීරණය කරන්නේ කවුද? ගොවියද? වී මිල තීරණය කරන්නේ කවුද? මුදලාලි. අනෙක් හැම භාණ්ඩයකම මිල තීරණය කරන්නේ හදන කෙනා. කුසිකර්මාන්ත මිල තීරණය කරන්නේ ගන්න කෙනා. වැරදිනේ. සන්ලයිට් වල මිල තීරණය කරන්නේ ඉවල්පතස් මුදලාලිලා. පපඩම් වල මිල තීරණය කරන්නේ ඉස්සරන් නිකාඩෝ මුදලාලිලා. හදන කෙනා තමයි මිල තීරණය කරන්නේ. කුසිකර්මාන්තේ මිල තීරණය කරන්නේ ගන්න කෙනා. හදන කෙනා ගිහිල්ලා කියනවා තව 750ක්වත් වැඩි කරන්න බැරිද? නේද? කියනෝ නේද? මොකද මේ වෙලා තියෙන්නේ? මේක අනිත් පැත්තට හැරිලා තියෙන්නේ. අපි මතක තබා ගන්න නිෂ්පාදනයේ අලෙවි කිරීමේ බලය, මිල කේවල් කිරීමේ බලය යලි ගොවියා අතට ගන්න සලස්මක් අපි හදනවා. ගොවියා ගන්න බලය. අපි මිල තීරණය කරන්නේ මොකටද? තනි ගොවියා වී විලඳ වලට එන යායකට වගා කරනවා. යායකට නිෂ්පාදනය කරනවා. යාය කියනවා අපි ගාව වී මෙට්‍රික් ටන් 25000ක් තියෙනවා. කීයද ගාන? නෑ මෙච්චරයි. ඕය ගානට දෙන්නේ නෑ. බැරිද කියන්නේ? පුළුවන්. අපිට මිල තීරණය කිරීමේ බලයත් අපි අනිත් පැත්තට හරවන්න ඕන. ඒ සඳහා අපි මේ යායවල ලොකු කරන්න ඕන. යන්ත්‍ර සූත්‍ර ඇතුළු කරන්න ඕන. හොඳ ඵලදායීතාවයක් ගේන්න ඕන. ඒ නිසා නව තාක්ෂණය අපේ රටේ කුෂ්කර්මාන්තයට ගෙන එන වැඩපිළිවෙල අපි සකස් කරනවා මේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් ග්‍රාමීය ජනතාව. ඊළඟ ප්‍රවාහනේ ගබඩාකරණේ මේ අතිශය වැදගත්. අද අපේ රටේ එළවලු නිෂ්පාදනයේ 38% ප්‍රවාහනේදී අපතේ යනවා. 38%. ඔයගොල්ලෝ බලන්නකෝ. නුවරඑළිය පැත්තෙන් ගෝවා එන්නේ කොහොමද? ගෝවා ගෙඩිය ගලවනවා. නේද? ගලවල්පුවාම ගොවියම කොළ දෙකක් අයින් කරනවා. ඊට පස්සේ ඒ ගොවියගෙන් ගන්නවා ලොරි මුදලාලි. ලොරි මුදලාලි ගන්න කලින් කොළ දෙකක් අයින් කරනවා. ගලවනකොට ගෝවා ගෙඩිය ෆුට්බෝලේ වගේ කොළ දෙකක් අයින් කරනවා. ඊළඟ දඹුල්ලේ මාකට් එකට එනවා. මාකට් එකේ බක්කියට දාන්න කලින් කොළ දෙකක් අයින් කරනවා. දඹුල්ලේ මාකට් එකට එන කොළඹින් ගෙනියන්න. කොළඹ මුදලාලි ගන්න කලින් කොළ දෙකක් අයින් කරනවා. ඊළඟ ඒ ගෝවා ගෙඩිය යනවා පිටකොටුවේ බක්කියට. පිටකොටුවේ බක්කියට දාන්න කලින් කොළ දෙකක් අයින් කරනවා. ඊට පස්සේ ඒ ගෝවා ගෙනියන්න යනවා නිට්ටඹිය කඩේ නිට්ටඹිය මාකට් එකේ මුදලාලි. ඒ මුදලාලි ගන්න කලින් කොළ දෙකක් අයින් කරනවා. ඒ මුදලාලි බක්කියට දානවා. අපේ සෝමක් යනවා ගෝවා ගේන්න. කිරන්න කලින් කොළ දෙකක් අයින් කරනවා. ගෙදර ගෙනල්ලා උයන්න කලින් කොළ දෙකක් අයින් කරනවා. අයින් කරන්නේ නැද්ද? අයින් කරන්නේ නැද්ද? දැන් ගෝවා ගෙඩිය ගලවනකොට ෆුට්බෝලේ වගේ උයනකොට ටෙනිස් බෝලේ වගේ. ලැජ්ජා වෙන්න ඕන මේ පාලකයෝ. ගොවි ජනතාව මහන්සිලා නෙලා ගන්න අස්වැන්න ආරක්ෂා කරගන්න අවුරුදු 71ක් ගිහිල්ලා මේ පාලකයන්ට බැරි වී තිබෙනවා. ලැජ්ජා වෙන්න ඕන. අපි හදනවා සලස්මක්. ගොවි නිෂ්පාදනය අපතේ යන තැන් තුනක් තිබෙනවා. එකක් ප්‍රවාහනේ, දෙක ගබඩාකරණේ, තුන වෙළඳපොළ. මෙන්න මේ තුනේදී අද ගොවි නිෂ්පාදන අපතේ යනවා. එහෙනම් අපි කුෂ්කර්මාන්තර හොඳ ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කරනවා. හොඳ ගබඩා පද්ධතියක් එක ගබඩාවක් තියෙනවද එළවලු ගබඩාව? නෑ. ඊට පස්සේ අපි නිෂ්පාදනය කරන හොඳ වෙළඳපොළක්. ඒ නිසා ගොවි ජනතාවගේ තමන්ගේ නිෂ්පාදනයේට සාධාරණ මිලක් ලැබෙන කුෂිකාර්මික ප්‍රතිපත්තියක් අපි මේ රටට හඳුන්වා දෙනවා. ඒ නිසා ගොවිතැන යෙදෙන ඔබගේ ජීවිතය උසස් කිරීමට සමත් වෙන කුෂිකර්මාන්ත ප්‍රතිපත්තියක් අපි නිර්මාණය කරනවා. ප්‍රවාහනය අතිශය වැදගත්. අපේ එළවලු පළතුරු ප්‍රවාහනය කොච්චර අපතේ යනවද? අපි දන්නවා ඉස්සර අඹ කාලේට යනවනේ අඹ කඩන්න. කොහොමද අඹ කඩන්නේ? අඹ ගහම කුලියට ගන්නවා. ගහම කුලියට නම් එක දවසේ කඩනවා.
අඹ හැදුනේ එක දවසේද? අඹ ගහේ අඹ හැදුනේ එක දවසේද? නෑ එක දවසක නේද? හැදෙන්න පටන්ගෙන සති දෙකක් විතර අඹ හැදෙනවා. හැබැයි කඩන්නේ එක දවසේ. ඉතින් ගැටයි මෝරපුවයි ඔක්කොම කඩනවා. කඩන්නේ නැද්ද? ඇයි අපි ගහට ගානක් කියලා ගහ දෙනවා. ගහ දුන්නාට පස්සේ ලොරි මුදලාල් ගාතර හොඳ යන්ත්‍රයක් මොකද්ද? කෝටුවක් දාලා කෝටුවේ දැලක් බැඳලා අඹ වලට දාලා හොල්ලනවා. හොල්ලන්නේ නැද්ද? ඉතින් ටිකක් අර මල්ලට වැටෙනවා ටිකක් බිමට වැටෙනවා. බිමට වැටෙනවා මල්ලට වැටෙනවා ඔක්කොම දානවා ලොරියට. ලොරි වල අඹ පුරවලා. ඉතින් අඹ ලොරිය මේ හරිය යනකොට නේද? ඔය නිකන් වර කපල හරියට යනකොට කෙසෙල් පටවන ඕකට. නිට්ටඹ හරියට යනකොට අන්නාසි පටවනවා. පිටකොටුවට ගිහිල්ලා සලාඩ් බානවා. සලාඩ් බානවා. ඕගොල්ලෝ බලන්න පිටකොටුවේ වැඩියෙන්ම තියෙන පළතුරුද පළතුරු බීම කඩද? පළතුරු තියෙන ඇපල් දොඩම් එනේ පිට රටින් එවනේ මිදි පිට රටින් එන ඒවා පළතුරු තියෙනවා. අපේ අඹ ගස් ලැබු ජූස් තියෙනවා. බලන්න පිටකොටුවේ වැඩිපුරම තියෙන ජූස් කඩ. ඇයි මේවා රැක ගන්න සලස්මක් නැහැ. ඒ නිසා අපි සලස්ම නිර්මාණය කරමු. දැන් කුසකර්මාන්තයේ දෙන ඔබගේ ජීවිතය ඉතා හොඳින් උසස් කරන කුසකර්මාන්ත අපේ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වෙන. ඉතාමත් හොඳ දිනු කරන තැන බවට අපි කුසකර්මාන්ත පත් කරනවා. ඒ සඳහා දීර්ඝ සලසුම් සාගත සලසුමක් අප සතු තිබෙනවා. අන්නේ සලසුම තමයි ගොවි ජනතාවගේ ජීවිතය ඉස්සරහට ගෙන යන සලසුම. අපි සහතිකයක් දෙන්නේ අන්න ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නගන බව ඔබ අපට අප ඔබට සහතිකයක් දෙනවා. මේක අපි කරනවා. ඔබගේ ජීවන තත්ත්ව උසස් කරනවා. ඒ වගේම අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍ය වැනි ශාස්ත්‍රීය සේවාවන් විශාල වර්ධනය කරන්න අපි සලස්මක් හදනවා. අන්නේ සලස්ම තමයි ඔබේ ජීවිතේ නගා සිටවන සලස්ම. අපේ දරුවන්ගේ අනාගතය තීරණය කරන සලස්ම. අපිට විශ්වාසවන්ත අනාගතයක් නිර්මාණය කරන සලස්ම. ඒ සලස්ම වට අපි දැන් එකතු වෙන්න ඕන, පටන් ගන්න ඕන. එකතු වෙන්න දැන් පටන් ගන්න. තවත් ඇයි බලන් ඉන්නේ. මොකද්ද තියෙන ඇදේ මට කියන්න. මොකද්ද තියෙන ඇදේ මේකේ? එහෙම කියන්නේ නේද? අර නේද විවාහයක් කරගන්න කිව්වම කියන්නේ නේද? මොකද්ද ඒ කෙල්ලට බෑ කියන්නේ? මොකද්ද බං ඒ කෙල්ලගේ තියෙන ඇදේ? අපිත් අහන්නේ ඉතර මොකද්ද තියෙන ඇදේ කියන්නකෝ. මේක එහෙම එකක් නෑ. මේක තමයි ඔබගේ අපේ දරුවන්ගේ ජීවිතය උසස් කරන සැලැස්ම. හැබැයි මේ සැලැස්ම ජයග්‍රහණය කරන්න පුළුවන්කම තිබෙන්නේ ඔබ සහ අප ඔක්කොම එකතු වුණොත් විතරයි. අපි ඔක්කොම එකතු වෙන්නේ නැතුව මේක වෙනස් කරන්න බෑ. අන්න ඒ සඳහා ඔබ අධිෂ්ඨානයක් ගන්න. අපි අපේ ජීවිත කාලය මේකට වැය කරමින් තිබෙනවා. අපේ මේ වේදිකාවේ ඉන්නේ බොහෝ දෙනා තමගේ කාලය, ශ්‍රමය, දැනුම, හැකියාවන් සියල්ල මේ කාර්යතාව වෙන යොදවමින් තිබෙනවා. ගමේ ජීවත් වෙන ඔබත් ඔබගේ කාර්යමේ සත්කාර්ය වෙන යොදවන්න. සහතික වශයෙන් අපිට ජයග්‍රහණයෙන් කෙලවර කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න, මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.